ආයුබෝවන්. අපි අද ලෝකෙ විශ්යන් විදිහට පටන් ගන්න ගොඩක් දේවල් ආරම්භ වෙන්නේ එක ප්‍රධාන චින්තකයෙක්ගෙන්. එයා තමයි ඇරිස්ටෝටල්. ඉතින් ලෝකේ නාට්‍ය ශාස්ත්‍රය වේවා, ඊට පස්සේ දර්ශනය වේවා, ඊට පස්සේ දේශපාලන විද්‍යාව වේවා, ජීව විද්‍යාව වේවා, ඒ වගේම තර්ක ශාස්ත්‍රය. මේ ගොඩක් විෂයන් වල ආරම්භය පටන් ගන්නේ ඇරිස්ටෝටල් කියන මේ එක චින්තකයාගෙන්. ඉතින් මේ ඇරිස්ටෝටල් ප්‍රස්තුත ගැනත් කතා කරා. අපි හිටියේ ප්‍රස්තුත වර්ගීකරණයේනේ. ඒතර අපි කතා කරා සංශ්ලේෂී විශ්ලේෂී ප්‍රස්තුත තිබ්බා, නිරූපාදික සෝපාදික වියෝජක තෙවැදෑරුම් ප්‍රස්තුත තිබ්බා. ඊට පස්සේ අපි ඊළඟට ඉගෙන ගන්න ප්‍රධාන ප්‍රස්තුත වර්ගීකරණය තමයි සිව්වැදෑරුම් ප්‍රස්තුත වර්ගීකරණය. ඒවා තමයි A E I O ප්‍රස්තුත. ඉතින් මේ සිව්වැදෑරුම් ප්‍රස්තුත වර්ගීකරණය ගේන්නේ අපි හැමෝම දන්න ඇරිස්ටෝටල්. ඉතින් අද අපේ මාතෘකාව තමයි ඇරිස්ටෝටල් ඉදිරිපත් කරපු සිව්වැදෑරුම් ප්‍රස්තුත වර්ගීකරණය. එතකොට ඔයාලගේ ටියුබ් එකේ 15 වෙනි පිටුව වෙන් වෙනවා. බලන්න උඩම මාතෘකාව තියෙනවා සිව්වැදෑරුම් ප්‍රස්තුත වර්ගීකරණයකට ඇරිස්ටෝටේලියානු සිව්වැදෑරුම් ප්‍රස්තුත වර්ගීකරණය කියලා කියනවා. ඉතින් ඇරිස්ටෝටල් මේ ප්‍රස්තුත වර්ග හතරකට බෙදෙනවා. ඒවා තමයි සාමාන්‍ය ප්‍රතිජාන්න, සාමාන්‍ය ප්‍රතිෂේධන, විශේෂ ප්‍රතිජාන්න, විශේෂ ප්‍රතිෂේධන කියලා. එයා කියනවා ලෝකේ අපි කතා කරන්නේ, ලෝකේ අපි තර්ක කරන්නේ ප්‍රස්තුත හතරකින්. ලෝකේ අපි තර්ක කරන්නේ ප්‍රස්තුත හතරකින්. ඉතින් අපි පළවෙනිටම බලමු රයිට් මේ ප්‍රස්තුත වර්ගීකරණයේ පදනම මොකක්ද? දැන් ඔයාලට මතක නම් සංශ්ලේෂී විශ්ලේෂී දෙවැදෑරුම් ප්‍රස්තුත වර්ගීකරණයේ පදනම මොකද්ද? සත්‍ය අසත්‍යව තීරණය කරන විදිහ. ඊට පස්සේ තෙවැදෑරුම් ප්‍රස්තුත වර්ගීකරණය නිරූපාදික සෝපාදික වියෝජක ඒ වර්ගීකරණයේ පදනම මොකද්ද? ප්‍රස්තුත අර්ථ ලබා දෙන ආකාරය. ඊට පස්සේ අපි අමතර ප්‍රස්තුත වර්ගීකරණය කතා කරා සරල සංයුක්ත. ඒකේ වර්ගීකරණයේ පදනම මොකද්ද? ප්‍රස්තුතයක අන්තර්ගත වෙන ප්‍රස්තුත ගාන. ඊට පස්සේ අපි කතා කරා පරමාණුක අණුක ඒ වර්ගීකරණයේ පදනම මොකද? ප්‍රස්තුත කඩන්න පුළුවන්ද කියන එක. ප්‍රස්තුත බිඳිය හැකිද කියන එක. ඊට පස්සේ අද අපි මේ කතා කරන සිව්වැදෑරුම් ප්‍රස්තුත වර්ගීකරණයේ පදනම ලියාගෙන දෙන තියෙනවා. ප්‍රස්තුත වර්ගීකරණයේ පදනම ලියන් රතු පෑනක් අරන් මෙහි පදනම් දෙකකි, මෙහි පදනම් දෙකකි, මෙහි පදනම් දෙකකි. ඒවා නම් ප්‍රමාණය සහ ගුණයයි. ඒවා නම් ප්‍රමාණය සහ ගුණයයි. ඒවා නම් ප්‍රමාණය සහ ගුණයයි. ඇරිස්ටෝටල් කියනවා අපි කතා කරන විස්තරාත්මක වාක්‍යවල අපි කතා කරන වාක්‍යවල ප්‍රමාණයක් තියෙනවා, ක්වොන්ටිටි එකක් තියෙනවා. ඇරිස්ටෝටල් මේක ක්‍රිස්තු පූර්ව 300 ගණන් වල ක්‍රිස්තු පූර්ව 384 322 කාලේ ඇරිස්ටෝටල් හිටියේ. එතකොට ඇරිස්ටෝටල් ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නත් අවුරුදු 300කට විතර කලින් කියනවා හැම වාක්‍යයක් අස්සෙම තියෙනවා ක්වොන්ටිටි එකක්, ප්‍රමාණයක්. ඔයා නිකන් හිතලා බලන්න අපි කියන වාක්‍යවල ප්‍රමාණ නැද්ද කියලා. අපි නිකන් කියනවා අපි පාර්ලිමේන්තුවේ බලනවා ඕකින සියල්ල හොරු ප්‍රමාණයක් තියෙනවා. සියල්ලෝ අපි කියනවා බලන්නකෝ සමහර බැට්ස්මන්ලට ක්‍රිකට් ගහ ගන්න බෑ. ප්‍රමාණ තියෙනවා. සමහර බැට්ස්මන්ලට කොටසකට ප්‍රමාණයක් ක්වොන්ටිටි එකක් තියෙනවා. අපි කියනවා අපෝ මේ සමහර ළමයි කිසිම උනන්දුවක් නැහැ ඉගෙන ගන්න. ප්‍රමාණයක් තියෙනවා. ක්වොන්ටිටි එකක් සමහර ළමයි. ඉතින් අපි කියනවා සමහර රජවරු ඒ කාලේ මාර වැඩ කරලා තියෙනවා නේද? රජවරුන්ගෙන් සමහර ක්වොන්ටිටි එකක් තියෙනවා. ඔයා හිතන්න අපි කතා කරන වාක්‍යයස්සේ ප්‍රමාණ තියෙනවා, ක්වොන්ටිටිස් තියෙනවා. ඒකෙන්ද ඇරිස්ටෝටල් පළවෙනිටම අඳුර ගන්නවා ප්‍රස්තුතවල තියෙනවා එක්තරා ගුණයක්, එක්තරා ලක්ෂණයක් තියෙන එක තමයි මොකද්ද? ප්‍රමාණ තියෙනවා. ඒ ප්‍රස්තුතස්සේ තියෙනවා මොනවද? ප්‍රමාණ. එතකොට අපි පළවෙනිටම ලියාගම් ප්‍රමාණය කියන තැන, ලියාගම් ප්‍රමාණය කියන තැන ලියන්න. මෙමගින් අදහස් කරන්නේ ප්‍රස්තුතයක්. මෙමගින් අදහස් කරන්නේ ප්‍රස්තුතයක්. එහි වාච්‍ය යටතට ගැනෙන වස්තු කොට්ටාශය නිරවශේෂ කරන්නේද? එහි වාච්‍ය යටතට ගැනෙන වස්තු කොට්ටාශය නිරවශේෂ කරන්නේද අවශේෂ කරන්නේද යන්නයි. වාච්‍ය යටතට ගැනෙන වස්තු කොට්ටාශය නිරවශේෂ කරන්නේද ප්‍රශ්නාර්ථයක් අවශේෂ කරන්නේද යන්නයි. නිරවශේෂ කරන්නේද අවශේෂ කරන්නේද යන්නයි. මේක මං කැමති පැහැදිලි කරලා දෙන්න. අපි දන්නවා ඕනම ප්‍රස්තුතයක තියෙනවා වාච්‍යකුයි වාචකයකුයි, උක්තයයි ආඛ්‍යාතයයි. ඒතර අපි කතා කරන ගොඩක් ප්‍රස්තුතවල අපි මේ වාච්‍යයට දාන්නේ වස්තු කොට්ටාශය. නිකන් හිතන්න මම කියනවා දිනක්ෂි ලස්සනයි. එතන බාන්නේ එකේ වාච්‍ය කවුද? දිනක්ෂි වස්තුවක්. හිතන්න මං කියනවා කුසල් වෙන්ඩිස් මොනවද මේ කරන්නේ? අපි කියන්නේ කුසල් වෙන්ඩිස් මොනවද මේ මැච් වල කරන්නේ? එතන that series
And again, that's the approach that brings success for the Candy Tuskers. එතන කුසල් මෙන්ඩිස් වාච්‍ය තමයි වස්තුව. අපි වස්තුව දාන්නේ වාච්‍යයට. එස අපි කියනවා රයිට් සමහර දේශපාලකයෝ කතිකත්වයට දක්ෂයි. කවුද? වාච්‍ය කවුද? උක්තය කවුද? දේශපාලකයෝ. ඒතර අපි එතනට දාන්නේ වස්තුවක්. රයිට් අපි වාච්‍ය වලට දාන්නේ වස්තුවක්. වාචකයට ගොඩක් කරලා දාන්නේ යාළගේ ලක්ෂණය. මුලින් අපි වස්තුව කියනවා ඊට පස්සේ යාගේ ලක්ෂණය කියනවා. එහෙනම් අපි කියන්නේ ඒ අර මිනිස්සයා එන කපටි බං. අපි ඔහොමනේ කියන්නේ. අරු මාර පොරක් බං. ඔයාලා ඔහොමනේ කතා කරනවා. ඒතකොට දැන් හිතන්න අපි හැමෝම ඉතින් එහෙම තමයි රයිට්. අපි පළවෙනිට කතා කරද්දි වාච්‍යයට කවුද දාන්නේ? අපි වාච්‍යයට උක්තයට ගොඩක් කරලා දාන්නේ වස්තුවක් දාන්නේ. වාචකයට ලක්ෂණයක් දාන්නේ. එතකොට ඇරිස්ටෝටල් කියනවා ඕන ප්‍රස්තුතයක ප්‍රමාණය බලද්දි අපි බලන්න ඕනේ ඒකේ වාච්‍ය යටතට ගැන්න වස්තු කොට්ටාශය මේ වාච්‍ය වෙනුවට දාන වස්තු කොට්ටාශය නිරවශේෂ කරනවද අවශේෂ කරනවද කියන එක. නිරවශේෂ කරනවද අවශේෂ කරනවද? මේක සිංහල පාඩමක් වගේ. නිරවශේෂ අවශේෂ. මේක මම පළවෙනිට සංදි වලින් කියලා දෙන්නම්කෝ. නිර්අවශේෂ. මොකද්ද මේ අවශේෂ කියන වචනේ ඉතුරු තේරුම? අවශේෂ කියන්නේ ඉතිරි කියන එක. අපි දෙයක් අවශේෂයි කියන්නේ මොකද්ද? ඉතිරි. දැන් ඔයාලා ඒ ජියෝග්‍රැෆි වලින් ඉගෙන ගන්නේ අවශේෂ කඳු තියෙනවා. ඉතිරි වෙච්ච ශේෂ කඳු. රයිට් අවශේෂ වෙච්ච දේවල් තියෙනවා. ඊට පස්සේ අපි ඔය කියන්නේ එයාගේ මරණය වෙච්ච ස්ථානයෙන් අවශේෂ හම්බුණා. රයිට් ඒ කියන්නේ ඉතුරු වෙච්ච දේවල් තියෙනවා. වැලලු ස්ථානයේ අවශේෂ තිබ්බා. අවශේෂ කියන්නේ ඉතුරු වෙච්ච දේවල් රෙසිඩියුස් කියන ඒවා. එතකොට සර් මැඩම් මේකෙදි බලන්නේ මේ වාච්‍යයෙන් කියවෙන වස්තු කොට්ටාශය නිර්වශේෂ කරනවද අවශේෂ කරනවද? නිර්වශේෂ කරනවද අවශේෂ කරනවද? ඒක පැහැදිලි කරන්න මම පුංචි උදාහරණයක් ගන්නම්. මෙහෙමයි. හිතන්න කෑමක් මම ගන්නම් බිස්කට් පැකට් එකක්. එතකොට හිතන්න මේ බිස්කට් එක ඔයාලට කන්න පුළුවන් ප්‍රමාණ දෙකයි තියෙන්නේ. එක්කවාට මේ බිස්කට් පැකට් එක නිර්වශේෂ කරලා කන්න පුළුවන්. නිර්වශේෂ කරලා කනවා කියන්නේ මොකද්ද? ඉතිරි නැතිව ඔක්කොම කන්න පුළුවන්. ඒතර වෙන කාටවත් ගෙදර ඉතිරි නැහැ. රයිට්? නිර්වශේෂ කරලා කන්න පුළුවන්. නැත්නම් ඔයාලට ශ්‍රී ලංකා ක්‍රමයට කන්න පුළුවන්. මොකක්ද ශ්‍රී ලංකා ක්‍රමය කියන්නේ? බිස්කට් ටික කාලා අන්තිම දෙක තුන ඉතුරු කරනවා. ඇයි ඒ? පැකට් එක විසි කරන්න එපා. රයිට්? එහෙනම් ඔයාලට මේක ඉතුරු කරලා කන්නත් පුළුවන්. කොටසක් කාලා තව කොටසක් ඉතුරු කරන්න පුළුවන්. එහෙමනේ කරන්න පුළුවන්. රයිට් ඔයාට හිතනවා විභාග ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනවා කියලා. ඔයාට උත්තර ලියන්න පුළුවන් ක්‍රම දෙකයි. එක්කෝ ඉතිරි නැතිව මුළු ප්‍රශ්න පත්‍රයටම උත්තර ලියන්න පුළුවන්. නැත්නම් ඔයාට අවශේෂ කරන්න පුළුවන්. ප්‍රශ්න 10යි නම් 7කට ලියනවා ඉතුරු ටික ලියන්න වෙලාව මදි වුණා. එහෙම වෙන්නේ. ඒතර කොටසක් අවශේෂයි. ඒක නිසා තේරුම් ගන්න මේ ලෝකේ තියෙන ප්‍රමාණ දෙකක් ඇරිස්ටෝටල් කියනවා. එක මොකක්ද? නිර්වශේෂ. ඔක්කොම කනවා කාටවත් ඉතිරි නැහැ. ඉතුරු එක මොකද්ද? අවශේෂයි. කොටසක් කනවා තවත් කොටසක් ඉතිරි කරලා. ඔයාම හිතලා බලන්න මේ දේ ඇත්තද බොරුද කියලා. අපි වතුර බෝතලයක් ගත්තත් අපිට වතුර බොන්න පුළුවන් නිර්වශේෂ කරන්න පුළුවන්. වතුර බෝතලේ නිර්වශේෂ කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද? ඉතුරු නැතුව ඔක්කොම බොන්න පුළුවන්. නැත්නම් කොටසක් අවශේෂ කරලා ටිකක් බොන්න පුළුවන්. ඒ කියන්නේ ඇරිස්ටෝටල් කියනවා ප්‍රස්තුතත් ඒ වගේ. ප්‍රස්තුතවලත් ප්‍රමාණ දෙකයි. මොනවද ප්‍රමාණ දෙක? නිර්වශේෂ කරන ප්‍රමාණයයි අවශේෂ කරන ප්‍රමාණයයි. ඒ මත බලන්න ඇරිස්ටෝටල් කියනවා ප්‍රමාණය මත නිර්වශේෂද අවශේෂද කියන එක මත ප්‍රස්තුත වර්ග දෙකක් හැදෙනවා. එක නිර්වශේෂ කරනවා නම් මේකේ ඔක්කොම කනවා නම් ඉතිරි නැතිව ඔක්කොම කනවා නම් ඒ වගේ ඇරිස්ටෝටල් කියනවා ඒකට සර්වවාචී කියලා. සර්වවාචී. ඔක්කොමනේ සර්ව කියන්නේ. රයිට්? ඒකට තව නමක් කියනවා සාමාන්‍ය කියලාත් කියනවා. ඊට පස්සේ ඇරිස්ටෝටල් කොටසක් ගැන අදහසක් ගෙනවා. ඒක තමයි විශේෂ නැත්නම් ඒකාදිවාචී. ඒතර බලන්න ප්‍රස්තුත ප්‍රමාණය මත ප්‍රස්තුත වර්ග දෙකයි. ඒවා තමයි සාමාන්‍ය ප්‍රස්තුත නැත්නම් සර්වවාචී ප්‍රස්තුත දෙක, විශේෂ ප්‍රස්තුත නැත්නම් ඒකාදිවාචී ප්‍රස්තුත. ඒතර හොඳට තේරුම් ගන්න ප්‍රමාණෙදි බැලුවේ මොකද්ද? වස්තු වර්ගය නිර්වශේෂ කරනවද අවශේෂ කරනවද? ඉතිරි නැතිව කියනවද ඉතිරි කරනවද? ඒතර ප්‍රමාණ දෙකයි තියෙන්නේ. ඉතිරි නැතිව නම් ඒකට අපි කියනවා සර්වවාචී නැත්නම් සාමාන්‍ය. කොටසක් ඉතිරි වෙනවා නම් ඒකට අපි කියනවා මොකක්ද? විශේෂ නැත්නම් ඒකාදිවාචී. දැන් අපි යමු ඊළඟ කොටසට. දැන් බලන්න 15 වෙනි පිටුවේ තියෙනවා ප්‍රමාණය මත ප්‍රධාන ප්‍රස්තුත වර්ග දෙකක් ගොඩනැගි. ඒවා නම් අංක එක දීලා තිනවා මොකද්ද? සාමාන්‍ය ප්‍රස්තුත. ඒක ගමින් පොඩි වර්ණයක් දාලා ලියා ගන්න. ඒකට කියනවා සර්වවාචී ප්‍රස්තුත කියලාත් කියනවා. ඒවට කියනවා මොනවද? සර්වවාචී ප්‍රස්තුත කියලාත් කියනවා. ඒකත් පොඩි නෝට් එකක් දාගන්න. රයිට්. දැන් එහෙනම් පොඩ්ඩක් තේරුම් ගන්න. සාමාන්‍ය ප්‍රස්තුත නැත්නම් සර්වවාචී ප්‍රස්තුත කියලා කියන්නේ මොකද්ද? සර්වවාචී කියන එකෙන් අදහස් කරන්නේ ඒ වාච්‍ය තියෙන වස්තු වර්ගයේ නිර්වශේෂයි. නිර්වශේෂයි කියන්නේ මොකද්ද?
ඉතිරි නැතිව අදහස් කියනවා. මුලින් අපි ලියාගමු ඊට පස්සේ මම තවදුරටත් මේක පැහැදිලි කරලා දෙන්නම්. රයිට් ලියා ගන්න. සර්වවාචී හෙවත් ලියන්න සර්වවාචී හෙවත් සාමාන්‍ය ප්‍රස්තුත යනු 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 එහි වාච්‍ය යටතට ගැනෙන වස්තු කොට්ටාශය නිරවශේෂ කරමින් ඕනම් වර්ණද්දා ලියා ගන්න කිසිදු වස්තුවක් ඉතිරි නොවන පරිදි වරණ වහන්න අර්ථ ලබා දෙන ප්‍රස්තුතයි හොඳයි තේරුම් ගන්න. එතන සර්වවාචී ප්‍රස්තුත නැත්නම් සාමාන්‍ය ප්‍රස්තුත කියලා කියන්නේ වාචයෙන් කියවෙන වස්තු කොටාශය ඉතිරි කරන්නේ නැතුව වාචයෙන් කියවෙන වස්තු කොටාශය එකක්වත් ඉතිරි නොකර ඒ හැමෝම ගැන ඒ සමස්තය ගැන අදහස් ලබා දෙන ප්‍රස්තුත. මේක තේරුම් ගන්න කලින් අපි මේ වීඩියෝ එක පොඩ්ඩක් බලමු. අද දින මටත් අනුශරත් දෙන ලද තීන්දුවෙන් සියලු චෝදනාවලින් අප නිදහස් කරා. දැන් බලන්න මම ඔයාලට පෙන්නුවේ මෑත කාලේ වෙච්ච සිද්ධියක්. රයිට්. අනුෂ පැල්පිට මහත්මයයි ඊට පස්සේ ලලිත් කවුද ජනාධිපති ලේකම්තුමා හිටපු ජනාධිපති ලේකම්තුමා ඒගොල්ලෝ කියනවා මාධ්‍ය ඉස්සරට ඇවිල්ලා අපිව සියලු චෝදනා වලින් නිදහස් කරා. ඒ කියන්නේ මොකද්ද? කලින් එයාට චෝදනා තිබ්බා. දැන් සියලු චෝදනා වලින් නිදහස් කරා කියන්නේ මොකද්ද? සියලු චෝදනා වලින් නිදහස් කරා කියන්නේ දැන් එක චෝදනාවක්වත් ඉතිරි නැහැ. චෝදනා කලින් චෝදනා ගොඩක් තිබ්බා. දැන් ඒ චෝදනා ඔක්කොම අයින් කළා දානවා. දැන් ඒ චෝදනා මොකද කරන්නේ? ඔක්කොම අයින් කළා දානවා. ඔක්කොම අයින් කරාම දැන් එක චෝදනාවක්වත් ඉතිරි නැහැ. ඒතර බාන්න එතන කිව්වේ මොකද්ද? කවුරු ගැනද කතා කරේ? චෝදනා ගැන. දැන් මේ චෝදනා එකක්වත් ඉතිරි නැහැ. දැන් චෝදනා නිර්වශේෂයි. ඉතිරි නැහැ. රයිට්. දැන් චෝදනා ඉතිරි නැහැ. ඒතර අන්න එහෙම අර්ථ දෙනවා නම් ඒ ප්‍රස්තුත වලට අපි කියනවා මොනවද? සාමාන්‍ය ප්‍රස්තුත. සාමාන්‍ය ප්‍රස්තුත. රයිට්. ලියා ගන්න උදාහරණයක්. සියලු මිනිසුන් මැරෙන සුළුවේ. සියලු මිනිසුන් මැරෙන සුළුවේ. අපි මේක තේරුම් ගමු ෆිසිකල් ක්ලාස් රූම් එකට ගිහිල්ලා. මේ සාමාන්‍ය ප්‍රස්තුත ගැන පැහැදිලි කිරීමක් ගන්න මම පුංචි උදාහරණයක් ගන්නවා. ඔයාලට ලියන්න පුළුවන් මේ උදාහරණය මොකද්ද? සියලු මිනිසුන් මැරෙන සුළුය. රයිට්. දැන් බලන්න අපි කලින් ඉගෙන ගත්ත එක පොඩ්ඩක් ඇප්ලයි කරලා. මේකේ මොකද්ද කියන්නේ? සියලු මිනිසුන් මැරෙනවා. කවුරු ගැනද මේ කතා කරන්නේ? මේකේ කතා කරන්නේ මිනිස්සු ගැන. සියලු මිනිස්සු මැරෙනවා. කවුරු ගැනද මේ කතා කරන්නේ? කවුද මේකේ උක්තය? මිනිස්සු. ඒතර මෙයා තමයි මේකේ උක්තය. ඒතර ඔයා බලන්න මිනිස්සු කියන්නේ මොකක්ද? වස්තු වර්ගයක්. අර ඔයාලා පොඩි කාලේ ගණන් වල ඇන්දනේ කුලක. ඒ වගේ මේකේ මිනිස්සු කියන්නේ මොකද්ද? වස්තු වර්ගයක්. රයිට්? වස්තු කුලකයක්. ඒතර සියලු මිනිසුන් මැරෙන සුළුයි. දැන් අපි බලමු සාමාන්‍ය නැත්නම් සර්වවාචී ප්‍රස්තුතවල ලක්ෂණය තමයි මේ වාචයෙන් කියවෙන වර්ගය නිර්වශේෂ කරනවා. මොකද නිර්වශේෂ කියන්නේ ඉතිරි නැතිව අදහසක් පළ කරනවා. මේකේ කවුරුත් ඉතිරි වෙන්නේ නැහැ මේකෙන් මේ කියන දේ අනුව. සියලු මිනිස්සු මැරෙනවා නම් මෙයා මොකද වෙන්න ඕනේ? මෙයා මැරෙන්න ඕනේ. ඒ කියන්නේ මේකේ මෙයා මැරෙනවා කියලා කියවෙනවා. සියලු මිනිස්සු මැරෙනවා කියන්නේ මෙතන හිටිය එක්කෙනා මැරෙනවා. සියලු මිනිස්සු මැරෙනවා නම් මෙයක් මොකද වෙන්නේ? මැරෙනවා. මෙයක් මොකද වෙන්නේ? මැරෙනවා. සියලු මිනිස්සු මැරෙනවා නම් මේ මිනිහයත් මොකද වෙන්නේ? මැරෙනවා. මේ මිනිහයත් මැරෙන්න ඕනේ. මේ මිනිහයත් මැරෙන්න ඕනේ. ඉතින් සියලු මිනිස්සු මැරෙනවා නම් මේක අස්සේ ඉන්න හැමෝම මොකද වෙන්න ඕනේ? අපි හැම මිනිස්සයම මොකද වෙන්න ඕනේ? මැරෙන්න ඕනේ. ඒතර බලන්න සියලු මිනිස්සු මැරෙනවා කියලා කිව්වම මේ වර්ගයේ අස්සේ ඉන්න එක්කෙනෙක්වත් ඉතුරු වුන්නේ නැහැ. සියලු මිනිස්සු මැරෙනවා කියන්නේ ඉතිරි නැතිව අපි හැමෝම මැරෙනවා.
එතකොට සර් මැඩම් සාමාන්‍ය ප්‍රස්තුතයක ලක්ෂණය තමයි ඒකේ වාච්‍ය මේ බලන්න මෙයා තමයි වාච්‍ය. එතකොට ඒ වාච්‍යයෙන් කියවුණා මොකක්ද වස්තු වර්ගයක්. වාච්‍යයෙන් කියවුණා මොකක්ද වස්තු වර්ගයක්. සියලු මිනිස්සු මැරෙනවා කියන එකේ වාච්‍ය කවුද? මිනිස්සු. මිනිස්සු කියන්නේ වස්තු වර්ගයක්. මිනිස්සු කියන්නේ වස්තු ගොඩක්. මිනිස්සු කියන්නේ වස්තු ගොඩක්. එතකොට සියලු මිනිස්සු මැරෙනවා නම් මෙයත් මැරෙනවා, මෙයත් මැරෙනවා, මෙයත් මැරෙනවා. මේ ඇතුලේ ඉන්න ඔක්කොම මැරෙනවා. ඇතුලේ ඉන්න ඔක්කොම මැරුණම දැන් කවුරුත් මේක අස්සේ ඉතිරි නැහැ. දැන් කවුරුත් මේක අස්සේ ඉතිරි නැහැ. ඉතිරි නැහැ කියන්නේ මොකක්ද? නැහැ කියන්නේ නිර්, ඉතිරි කියන්නේ අවශේෂ. ඔය දෙක එකතු වුණාම අපි වචනයක් හදනවා මොකක්ද? නිරවශේෂයි. ඔය දෙක එකතු වුණාම අපි වචනයක් හදනවා මොකක්ද? නිරවශේෂයි. ඒකෙන්ද තේරුම් ගන්න සාමාන්‍ය ප්‍රස්තුත වලින් වෙන්නේ මොකද්ද? වාච්‍යයෙන් කියවෙන වස්තු වර්ගයේ ඉතිරි නැතුව හැමෝ ගැනම අදහස් ප්‍රකාශ කරනවා. ඉතිරි නැතිව හැමෝ ගැනම අදහස් ප්‍රකාශ කරනවා කියන්නේ මොකද්ද? ඉතිරි නැත, නැත කියන්නේ නිර්, ඉතිරි කියන්නේ අවශේෂ. ඔය දෙක එකතු වුණාම අපි දානවා වචනයක් මොකද්ද? නිර්අවශේෂ, නිරවශේෂ. එහෙම තමයි සාමාන්‍ය ප්‍රස්තුත හැදෙන්නේ. ඔයාලට පුළුවන් තව උදාහරණයක් ලියා ගන්න. ලියන්න තව උදාහරණයක්. සියලු නිලියන් ලියන්න. සියලු නිලියන් ලස්සනය. සියලු නිලියන් ලස්සනය. සියලු නිලියන් ලස්සනය. right. දැන් කවුරු ගැනද කතා කරන්නේ? නිලියෝ. ඉතින් දෙවියනේ නිලියෝ ගොඩාක් ඉන්නවා. නිලියෝ ගොඩාක් ඉන්නවා. නිලියෝ ගොඩාක් ඉන්නවා. නිලියෝ ගොඩාක් ඉන්නවා. මේ ඇඳන් යනකොට නිලියෝ ගොඩක් ඉන්නවා. ඒතර සියලු නිලියෝ ලස්සනයි කියන්නේ මොකද්ද? සියලු නිලියෝ ලස්සන. මේ පළවෙනි නිලියත් මොකද වෙන්න ඕනේ? ලස්සනයි. ඔන්න එයා ගැන කිව්වා. දෙවෙනි නිලියත් ලස්සනයි. මේ නිලියත් ලස්සන වෙන්න ඕනේ. මේ නිලියත් ලස්සන වෙන්න ඕනේ. දැන් කවුරුත් ඉතුරු වුන්නේ නැහැ. හැමෝ ගැනම අදහසක් ආවා. කවුරුත් ඉතුරු වුන්නේ නැහැ. කවුරුත් ඉතිරි නැහැ. සියලු නිලියෝ ලස්සනයි කියන්නේ ඉතිරි නැතුව අර බිස්කට් ඔක්කොම කෑවා වගේ. ඉතුරු නැතුව හැම නිලියක්ම ලස්සනයි. එතකොට කවුරුත් ඉතිරි නැහැ. ඉතිරි නැහැ කියන්නේ නිර්, ඉතිරි නැත්නම් එක මොකද්ද? නිර්අවශේෂ. ඒකින්ද ඇරිස්ටෝටල් කියනවා සමහර ප්‍රස්තුත බිහි කරනවා මොකද්ද? නිර්අවශේෂ. ඉතිරි නැතිව සමස්තය ගැන අදහස් ප්‍රකාශ කරනවා. ඒවට තමයි අපි කියන්නේ මොනවද? ඒවට තමයි අපි කියන්නේ මොනවද? සාමාන්‍ය නැත්නම් සර්වවාචී ප්‍රස්තුත කියලා. බලන්න ඊට පල්ලෙහා තියෙනවා ප්‍රමාණය මත හැදෙන ඊළඟ ප්‍රස්තුත. ඒක මොකද්ද? අංක 2 දාලා තියෙනවා මම විශේෂ ප්‍රස්තුත. ඒක ඉස්සරහින් වර්ණත් දාලා ලියන්න. ඒකට කියනවා ඒකාධිවාචී ප්‍රස්තුත. ඒකාධිවාචී ප්‍රස්තුත. ඒකාධිවාචී ප්‍රස්තුත කියලාත් කියනවා. right. අපි ලියාගමු අර්ථකථනය. ඊට පස්සේ පැහැදිලි කරගමු. ලියාගමු අර්ථකථනය. ලියන්න. කිසියම් ප්‍රස්තුතයක් එහි වාච්‍ය යටතට ගැනෙන කිසියම් ප්‍රස්තුතයක් එහි වාච්‍ය යටතට ගැනෙන වස්තු කොට්ටාශය අවශේෂ කරමින් වර්ණක් දාලා ලියන්න. එනම් කොටසක් ඉතිරි කරමින් අවශේෂ කරමින් වර්ණක් දාලා ලියන්න. එනම් කොටසක් ඉතිරි කරමින් වරණ වහන්න. එනම් කොටසක් ඉතිරි කරමින් වරණ වහන්න. අදහස් ප්‍රකාශ කරයි නම් ඒවා විශේෂ හෙවත් ඒකාදිවාචී ප්‍රස්තුතයි. මේ ගැන තේරුම් ගන්න පොඩ්ඩක් මේ වීඩියෝ එක බලලා ඉන්න. දේශපාලන ක්ෂේත්‍රයේ කැබිනට් ඇමතිවරුන් ඉන්නවා කුඩු ගහන කියලා. මේ කොකෙන් පානය කරන කැබිනට් ඇමතිවරු ඉන්නවා කියලා මම ප්‍රකාශයක් කළා. ඒකෙදි මම කිසිම අවස්ථාවක් කිව්වේ නැහැ ඒ කැබිනට් ඇමතිවරු හිටපු අයද, ඉන්න අයද, පරණ අයද, අලුත් අයද, පක්ෂ අයද, විපක්ෂ අයද කියලා කිසි දෙයක් කිව්වේ නැහැ. මම කිව්වේ කොකේන් බොන කැබිනට් ඇමතිවරු ඉන්නවා කියලා. ඉතින් මම බොහොම වගකීමෙන් කියන්න කැමති නෑ මම කිව්වේ නෑ කිසිම දැන් ඉන්න කියලා කිව්වේ නෑ. ඒ හින්දා මම දැනුත් කියනවා දැනුත් ඉන්න අය ඉන්නවා. දැන් ඉන්න අයත් ඉන්නවා, පරණ අයත් ඉන්නවා. ඒ වගේම කැබිනට් ඇමතිවරු තිබිලා ඒ හරහා කුඩු ව්‍යාපාර කරලා තට්ටු 4 ගෙවල් අරගෙන ඒවල උඩ ස්විමින් පූල් ගහලා කොළඹ ප්‍රදේශයේ ඒ අයගේ පුත්තු ඒ අය සහ මීගම ප්‍රදේශයේ දේශපාලඥයෝ ඇතුළු මේ මෙකී නොකී මම දැන් කර්නල් ලතීෆ් මහත්තයාට දැනුත් කතා කළා. ඒ අයගේ ඉන්නවා මේ නම් ටික මාතේ මෙතන තියෙනවා.
හොඳයි. දැන් ඔයාලා දැක්කා මේ රංජන් රාමනායක මහත්මයා පොඩි අදහසක් ගෙනාවා. මොකද්ද? පාර්ලිමේන්තුවේ ඉන්න කීප දෙනෙක් කොකේන් පාවිච්චි කරනවලු. එහෙමනේ කිව්වේ. කොකේන් කියන මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවලු. එක විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවලු. හොඳයි. එතකොට දැන් එයාගෙන් අදහස් කරන්නේ මොකද්ද? සමහර മന്ത്രിවරු මත්ද්‍රව්‍ය භාවිත කරයි කියන එකනේ. සමහර മന്ത്രിවරු මත්ද්‍රව්‍ය භාවිත කරයි. ඒතර ඔයාලට ලියන්න පුළුවන් විශේෂ ප්‍රස්තුත වලට නැත්නම් ඒකාදිවාචී ප්‍රස්තුත වලට මේ උදාහරණය. ලියන උදාහරණය සමහර മന്ത്രിවරු මත්ද්‍රව්‍ය භාවිත කරයි. සමහර മന്ത്രിවරු මත්ද්‍රව්‍ය භාවිත කරයි. ලියන උදාහරණය සමහර മന്ത്രിවරු මත්ද්‍රව්‍ය භාවිත කරයි. සමහර മന്ത്രിවරු මත්ද්‍රව්‍ය භාවිත කරයි. හරි. දැන් බලන්න කවුරු ගැනද මේ කතා කරන්නේ බලන්න. කවුරු ගැනද කතා කරන්නේ? මේක කතා කරන්නේ മന്ത്രിවරු ගැන. ඒතර එයා තමයි වාච්‍ය. එයා තමයි මේකේ වාච්‍ය. ඒතර මේ වාච්‍යෙන් කියවෙනවා മന്ത്രിවරු කියන්නේ ලංකාවේ ඉන්න වස්තු කොට්ටාශයක්. മന്ത്രിවරු කියන්නේ මොකද්ද? ලංකාවේ ඉන්න වස්තු කොට්ටාශයක්. වස්තු ගොඩක්. මෙන්න බලන්න മന്ത്രിවරු මෙයාත් മന്ത്രി ඉතින් മന്ത്രിලා ගොඩක් ඉන්නවා. മന്ത്രിලා ගොඩක් ඉන්නවා. දැන් කියන්නේ මොකද්ද? සමහර മന്ത്രിවරු මත්ද්‍රව්‍ය භාවිත කරනවලු. හොඳයි. දැන් සර් මැඩම් මේකේ බලන්න අදහස. වාච්‍යෙන් කියවෙනවා වස්තු වර්ගයක්. රංජන් රාමනායක මහත්මයා කිව්වේ මේ හැමෝම කොකේන් ගහනවා කියලාද? නෑනේ. කිව්වේ සමහර മന്ത്രിවරු. එයා කිව්වා මොකද්ද? මීගමුවේ පැත්තේ. හිතන්න මෙයා තමයි මේ මීගමුවේ පැත්තේ එක්කෙනා. එයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවලු. එහෙනම් අපි එයාව අයින් කරමු. මීගමුවේ පැත්තේ එක්කෙනෙක් ඉන්නවා. එයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඊට පස්සේ කිව්වා තව කොහෙද එක්කෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. හිතන්න මෙයා කියලා එයාත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවලු. ඊට පස්සේ එයා කිව්වා සමහර එයාලගේ පක්ෂයත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවලු. හිතන්න මෙයාත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. දැන් එයා මෙන්න මේ හරියේ හිටිය කීප දෙනෙක් ගැන අදහස් කිව්වා. මෙතන හිටියේ එක්කෙනා, මෙතන හිටියේ එක්කෙනා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, මෙතන හිටියේ එක්කෙනා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. එයා කිව්වේ සමහර අය මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලානේ. ඒතර සමහර අය මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා කිව්වම මෙයා ගැන හිතන්න මේ GL පීරිස් මහාචාර්ය GL පීරිස් කියලා. ඔයාලගේ අධ්‍යාපන ඇමතුමා දැන් ඉන්න. මහාචාර්ය GL පීරිස් මහත්මයාගේ කොකේන් පාවිච්චි කරන්නේ එහෙම මන් නම් දන්නේ එහෙම පෙනුමක් නැහැ. එහෙම පෙනුමක් දිහා එහෙම හිතන්නවා තමයි. ඒතර දැන් හිතන්න සමහර മന്ത്രിවරු මත්ද්‍රව්‍ය පාවිච්චි කරනකොම GL පීරිස් මහත්තයා ගැන අදහසක් ආවේ නැහැ. එයා ඉතුරු වුණා. එයා ගැන අදහසක් ආවේ නැහැ. ඊට පස්සේ හිතන්නකෝ අනේ ඔය සමහර තව කවුද ඉන්නේ අහිංසක අපි දැකලත් නැති කට්ටිය ඉන්නේ රයිට්. හිතන්නකෝ කවුරු හරි තව අහිංසක മന്ത്രിවරයෙක් ඉන්නවා කොහේ හරි කවුරු හරි එක්කෙනෙක්. හිතන්න එයා ගැන අදහසක් පළ වුණේ නැහැ. රයිට් අහිතන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අනේ එයාගෙන අදහසක් පළ වුණේ නැහැ ඒකේ මම දන්න විදිහට රයිට් එයාගෙන අදහසක් පළ වුණේ නැහැ. ඒතර එයා කිව්වේ සමහර മന്ത്രിවරු මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. සමහර മന്ത്രിවරු කියලා කිව්වේ කීප දෙනෙක්නේ. සමහර മന്ത്രിවරු කිව්වේ මේ මෙතන හිටිය තුන් දෙනා ගැන කිව්වේ මීගමු එක්කෙනා රෙහි එක්කෙනා මෙහි එක්කෙනා කියලා කීප දෙනෙක් ගැන තමයි කිව්වේ. කීප දෙනෙක් ගැන කියනකොට මෙයා ගැන අදහසක් ඉදිරිපත් උනේ නැත. මෙයා ගැන අදහසක් ඉදිරිපත් උනේ නැත. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නකෝ අනේ මොන මේ කොකේන්ද රයිට් මෙයා ගැන අදහසක් ඉදිරිපත් වෙන්නේ නැත. මෙතන ඉන්න එක්කෙනා ගැන අදහසක් ඉදිරිපත් වුන්නේ නැහැ. ඒතර සමහරු කොකේන් ගහනවා කිව්වම මේ අය මොකද උනේ? එයාලා ගැන අදහසක් පළවුන්නේ නැහැ. එයාලා ඉතුරු වුණා. හරියට බිස්කට් ඉතුරු වුණා වගේ. බිස්කට් කීපයක් කෑවම තව බිස්කට් ටිකක් ඉතුරු වෙනවා. රයිට් බිස්කට් 3ක් කෑවොත් හිතන්න බිස්කට් පැකට් එකේ බිස්කට් 1 2 3 4 5 6 7ක් තියෙනවා. මම බිස්කට් 3ක් කෑවා. සමහර බිස්කට් මං කෑවා. සමහර බිස්කට් කෑවනම් සමහර බිස්කට් මොකද වෙන්නේ? තාම පැකට් එක ඇසි ඉතුරුයිනේ. ඒ වගේ සමහර മന്ത്രിවරු මත්ද්‍රව්‍ය භාවිත කරයි කිව්වම කීප දෙනෙක් ගැන අදහස් පළ වෙනවා. කීපයක් ගැන අදහස් පළ වුණාම ඉතුරු කීප දෙනා ඉතුරුයි. මෙයා ගැන අදහසක් පළ වුණේ නැහැ, මෙයා ගැන පළ වුණේ නැහැ, මෙයා ගැන පළ වුණේ නැහැ, මෙයා ගැන පළ වුණේ නැහැ. ඒ කියන්නේ ඒ හතර දෙනා ගැන අදහස් පළ වෙන්නේ නැතුව ඒ අය ඉතිරි වුණා. ඒ අය ඉතිරි වුණා කියන්නේ මොකක්ද? ඒ අය අවශේෂයි. ඒ අය අවශේෂ වුණා. ඉතිරි වුණා. ඒකින්ද සර් මැඩම් ඇරිස්ටෝටල් කියන්නේ මාර කතාවක්. ඇරිස්ටෝටල් කියන්නේ අපි කියන වාක්‍ය වලින් අපිට ඉතිරි නැතුව සමස්තය ගැන අදහස් දෙන්න පුළුවන්. නැත්නම් කීප දෙනෙක්ව ඉතිරි කරලා අදහසක් දෙන්නත් පුළුවන්. ඉතිරි නැතිව කියනවා නම් අපි කලින් ඉගෙන ගත්තා මොකද්ද? සර්වවාචී නැත්නම් සාමාන්‍යයි. මේ වගේ ඉතිරි කරලා අදහස් කියනවා නම් ඒවා මොනවද? ඒවට අපි කියනවා විශේෂ ප්‍රස්තුත නැත්නම් ඒකාදිවාචී ප්‍රස්තුත. විශේෂ ප්‍රස්තුත නැත්නම් ඒකාදිවාචී ප්‍රස්තුත. එතකොට හිතන්න සර් මැඩම් මම මෙහෙම එකක් ගන්නවා. දැන් හිතන්න මම මෙහෙම උදාහරණයක් ලියනවා. සමහර ළමයි දැන් අපි Google Classroom එකේ වැඩ දානවනේ නේ. සමහර ළමයි homework කරනවා. මම කෙටියෙන් ලියන්න. සමහර ළමයි homework කරනවා. දැන් හිතන්න වැඩ දැම්මම සමහර ළමයි homework කරනවා. හිතන්න මේ තමයි පන්තියේ ළමයි. right මේ තමයි පන්තියේ ළමයි. හිතන්න මෙතන ඉන්නවා A B C
A B C. හිතන්න A දෙන homework ඔක්කොම කරනවා. හා දැන් ඔයත් සමහරට කරන එක නේද හිතන්න. හා. ඔන්නම් ඔයා කරනවා. B homework කරනවා. C homework කරනවා. ඒතර සමහර ළමයි homework කරනවා කියන එකෙන් තව කොටසක් ඉතිරි වෙනවා. කවුද ඉතිරි වෙන්නේ? homework කරපු නැති කොටසක් ඉතිරි වෙනවා. ඒතර සමහර ළමයි homework කරා කිව්වම තව ළමයි කොටසක් ගැන මං කිසි අදහසක් පළ නොකර එයාලා විතුරු කරනවා. right? සමහර ළමයි homework කරනවා කියන එකෙන් homework කරපු නැති set එක ඉතිරි වෙනවා. ඉතිරි වෙනවා කියන්නේ මොකද්ද? අවශේෂ වෙනවා. එහෙම අවශේෂ වෙනවා නම් සර් මැඩම් මේවා මොනවද? ඒවට අපි කියනවා ඒකාදී වාචී නැත්නම් මොනවද ඒවා? විශේෂ ප්‍රස්තුත. ඉතින් තේරුම් ගන්න ඔයාම හිතලා බලන්න අපි එදිනෙදා කතා කරන ඕන වාක්‍යයක් එක්කෝ සර්වවාචී ඒ කියන්නේ ඉතුරු නැතුව හැමෝම ගැන කියනවා. එහෙමත් නැත්නම් ඒකාදිවාචී. එක්කෝ සර්වවාචී එක්කෝ ඒකාදිවාචී. එහෙම තමයි ඇරිස්ටෝටල් ප්‍රමාණය මත ප්‍රස්තුත වර්ගීකරණය කරන්නේ. හොඳයි. ඉතින් අපි ඒ බැලුවේ මොකද්ද? ප්‍රස්තුතයේ වාච්‍ය දිහා. ඒ අපි බැලුවේ ප්‍රස්තුතයේ වාච්‍ය දිහා. ඉතින් මේ ප්‍රස්තුතයේ වාච්‍යයෙන් කියවෙන වස්තු කොටාශය නිර්වශේෂ කරනවා නම් ඉතිරි නැතිව සමස්තය ගැන අදහස් ගේනවා නම් ඒක මොකද්ද? සාමාන්‍යයි. නිර්වශේෂ කරනවා නම් සාමාන්‍යයි. ඒක හරියට ඉතිරි නැතිව බිස්කට් ඔක්කොම කනවා වගේ. ඉතිරි නැතිව බිස්කට් ඔක්කොම කනවා නම් අපි කියන්නේ මොකද්ද? අපි සියලු බිස්කට් කෑවා. සියලු බිස්කට් කෑවා කියන්නේ කාටවත් ඉතිරි නැහැ. සියලු බිස්කට් කෑවා. ඒ වගේ තමයි සියලු මිනිස්සු මැරෙන සුළුයි. ඉතිරි නැතිව මිනිස්සු ඔක්කොම මැරෙන සුළුයි. right? හිතන්න මම කියනවා සියලු නිලියෝ ලස්සනයි. ඉතිරි නැතිව නිලියන් සමස්තය ලස්සනයි. එක නිලියක්වත් මම ඉතුරු කරන්නේ නැතුව අදහස් ගෙනාවේ. සමස්තය ගැන අදහස් ගෙනාවා ඉතිරි නොකර. ඒතර ඒවට අපි කියනවා මොනවද සර් මැඩම්? සාමාන්‍ය ප්‍රස්තුත. ඊට පස්සේ වාච්‍යයෙන් කියවෙන වස්තු වර්ගයේ කොටසක් ඉතිරි කරනවා නම් ඒවා මොනවද? විශේෂ නැත්නම් ඒකාදිවාචී ප්‍රස්තුත. ඒකට බිස්කට් පැකට් එකේ කොටසක් කාලා තව කෙනෙක්ට කොටසක් ඉතිරි කරනවා වගේ. ඒතර මම බිස්කට් කෑවේ සමහර බිස්කට් විතරයි කෑවේ. ඔක්කොම කෑවේ නැහැ. කොටසක් බිස්කට් විතරයි කෑවේ. ඒතර ඒක හරියට මම කියනවා සමහර ඇමතිවරු පගා ගහනවා. සමහර ඇමතිවරු පගා ගහනවා කියන්නේ ඔක්කොම නෙමෙයි. කොටසක් විතරයි. ඉතිරි අය මම අමතක කරනවා. ඉතිරි අය ගැන අදහසක් ප්‍රකාශ කරේ නැහැ. right? එතකොට ඔයාම check කරලා බලන්න ඔයාට මේ කියන වාක්‍ය සාමාන්‍යද විශේෂද කියලා අඳුර ගන්න පුළුවන්ද කියලා. හිතන්න මම කියනවා සියලු පාසල් වසා දානවා. සියලු පාසල් කියන්නේ මොකද්ද? එක පාසලක්වත් ඉතිරි නැහැ. එතකොට ඒක මොකද්ද? සාමාන්‍ය ප්‍රස්තුතයක්. හිතන්න ඊට පස්සේ කියනවා මහනුවර ප්‍රදේශයේ සමහර පාසල් දින නියමයක් තුරව වසා දමනවා. මහනුවර ප්‍රදේශයේ සමහර පාසල් වහනවා කියන්නේ තවත් කොටසක් ඉතිරි. තවත් කොටසක් ඉතිරි නම් සර් මැඩම් මේක මොකක්ද? ඒක විශේෂ ප්‍රස්තුතයක්. එතකොට ඒක තිබ්බේ මොකද්ද? වාච්‍ය කියන වස්තු කොටාශය ඉතිරි කරනවද? ඉතිරි කරන්නේ නැද්ද? නිර්වශේෂද අවශේෂද? දැන් මම ඔයාගේ අවධානය අරන් එනවා වාචකයේ දිහාවට. එතකොට වාචකය ගැන අවධානයට දාන්න පෙරලන්නවා 16 වෙනි පිටුව. 16 වෙනි පිටුවේ ලියන්න ඇරිස්ටෝටල් ගුණය යනුවෙන් අදහස් කළේ ප්‍රස්තුතේ වාචකයෙන් කියවෙන ලක්ෂණය අදාළ වස්තුවේ තිබේද නොතිබේද අදාළ වස්තුවේ තිබේද නොතිබේද යන්න මත සිදු කරන ප්‍රස්තුත වර්ගීකරණය. ඒ කියන්නේ සර් මැඩම් මෙහෙමයි. ප්‍රස්තුතයක වාචකයේ ගොඩක් වෙලා තියෙන ලක්ෂණයක්. දැන් හිතන්න මම කියනවා දිනක්ෂි ලස්සනයි. එතකොට ඒක වාචකයේ තියෙන ලක්ෂණයක්. right? ඒකේ වාචකය මොකද්ද? ලස්සන. ඒක ලක්ෂණයක්. ලස්සන කියන ලක්ෂණයක්. හිතන්න මම කියනවා එයා හරිම කපටි. එහෙනම් ඒකේ කපටි කියන්නේ මොකද්ද? ලක්ෂණයක්. ඒතර මේ වාචකයේ හැම වෙලෙම තියෙන්නේ මොනවද? ලක්ෂණ. ඔයාම හිතන්න ඔයා මිනිස්සු ගැන කතා කරද්දී වාචයට වස්තුවක් දානවා වාචකයට ලක්ෂණයක් දානවා. එතකොට මේ ලක්ෂණය තියෙනවද නැද්ද? වාචකයේ ලක්ෂණය ඇතද නැතද කියන ප්‍රභේදය මතයි ගුණය අපි බලන්නේ. right? ගුණය බලන්නේ. එතකොට දැන් හිතන්න
ඒ මත ප්‍රස්තුත වර්ග දෙකකට බෙදෙනවා. ඔයාලට පල්ලෙහා දීලා තිනවා මොනවද? ප්‍රතිජානන ප්‍රස්තුතයි ප්‍රතිෂේධන ප්‍රස්තුතයි. ප්‍රතිජානන ප්‍රස්තුතයි ප්‍රතිෂේධන ප්‍රස්තුතයි. ඒතර සර් මැඩම් ප්‍රතිජානන කියලා කියන්නේ හරි ලේසි. ප්‍රතිජානන කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිජානන කියන්නේ ලියා ගන්න කලින් තේරුම් ගන්න. ලක්ෂණයක් ඇතනම් ඒක ප්‍රතිජානනයි. ලක්ෂණේ නැත්නම් ප්‍රතිෂේධනයි. ලක්ෂණේ ඇතනම් ප්‍රතිජානනයි. ලක්ෂණේ නැත්නම් ප්‍රතිෂේධනයි. ඕනනම් කෙනෙක්ට කියන්න පුළුවන් දිනක්ෂි ලක්ෂණයි. ඕනනම් කෙනෙක්ට කියන්න පුළුවන් දිනක්ෂි ලක්ෂණ නැහැ. ඕනනම් කෙනෙක්ට කියන්න පුළුවන් යා ලස්සනයි. ඕනනම් තව කෙනෙක්ට කියන්න පුළුවන් ලස්සන නැහැ. ලස්සනයි ලස්සන නැහැ. ලක්ෂණ කියන ලක්ෂණය ඇත නැත්නම් ලස්සන කියන ලක්ෂණේ නැත. ඒක ඉතින් එක එකනා දකින විදිය. ඒතර කෙනෙක්ට යාගේ ලක්ෂණේ ඇත, තව කෙනෙක්ට යාගේ ලක්ෂණේ නැත. ලක්ෂණයක් ඇතද නැතද කියන ප්‍රභේදය මතයි මේ වර්ගීකරණය හැදෙන්නේ. එතකොට සර් මැඩම් අපි ලියාගම් බලන්න ප්‍රතිජානන කියන එක ලියන්න ප්‍රතිජානන කියන එක ලියන්න. කිසියම් ප්‍රස්තුතයක් මගින් වාචකයේ කියවෙන ලක්ෂණය ඇති බව හැඟවේ නම් වාචකයේ කියවෙන ලක්ෂණය ඇති බව හැඟවේ නම් එය ප්‍රතිජානනය. වාචකයේ කියවෙන ලක්ෂණය ඇති බව හැඟවේ නම් එය ප්‍රතිජානනය. වාචකයෙන් කියන ලක්ෂණය ඇති බව හැඟවේ නම් එය ප්‍රතිජානනය. රයිට්. ලියන උදාහරණයක් කසුන් කල්හාර දක්ෂ වේ. කසුන් කල්හාර දක්ෂ වේ. දැන් ඕකේ වාච්‍ය කවුද? කසුන් කල්හාර. මෙතන අපි කියන්නේ මොකද්ද? කසුන් කල්හාරගේ දක්ෂ කියන ලක්ෂණය ඇත. කසුන් කල්හාරගේ දක්ෂ කියන ලක්ෂණය ඇත. එතන අපි කියන්නේ යාට ලක්ෂණයක් ඇත. ලක්ෂණයක් ඇත නම් ඒක මොකද්ද? ප්‍රතිජානනයි. ලක්ෂණයක් ඇත නම් ඒක මොකද්ද? ප්‍රතිජානනයි. ආසින් වැටෙනා බින්දු බින්දු පිනි බින්දු නොපිපි මල සොයනවා ඊට පස්සේ බලන්න පල්ලෙහා එක මොකද්ද? ප්‍රතිෂේධන. ප්‍රතිෂේධන ගාමින් වර්ණයක් දාලා ලියාගන්න. මේකට තව නමක් කියනවා. ඒක තමයි නිෂේධන ප්‍රස්තුත. ඒකට තව නමක් කියනවා මොකද්ද? නිෂේධන ප්‍රස්තුත. රයිට්. ලියාගන්න. යම් ප්‍රස්තුතයක් මගින් කිසියම් ලක්ෂණයක් නැති බව හැඟවේ නම් එය ප්‍රතිෂේධනය. ලියන උදාහරණයක් ශනුද්‍රි බුද්ධිමත් නොවේ. ඒ කියන්නේ මොකද්ද? ශනුද්‍රි බුද්ධිමත් නොවේ කියන්නේ මොකද්ද? ශනුද්‍රිගේ බුද්ධිමත් කියන ලක්ෂණය නැහැ. ශනුද්‍රිගේ බුද්ධිමත් කියන ලක්ෂණය නැහැ කියන එක. හරි. ශ්‍රී ලංකාවේ අගනුවර කුමක්ද? මහනුවර. ඒ වැරදිද? අතරමද කියන්නේ? ඔව් අතරේ. මම මට උත්තරේ කොළඹ. මම උත්තරේ කියන්නම් ශ්‍රී ලංකාවේනේ. ඔව් මම උත්තරේ කියන්නම්. වෙනව මම දන්නේ මම උත්තරේ කියන්නම් ශ්‍රී ජාවතර පුරුකෝට්ටේ තමයි අගනුවර. නිදා අපේ රටට නිදහස් ලැබුණු වර්ෂය. 1960. නෙමෙයිද? 64 නේ. නිදහස් ලැබුණු වර්ෂය. මේ වර්ෂය. 1964 නෙමෙයිද? හයක් තියෙනවා ලැබුණු වර්ෂය. වර්ෂය මට එනයි ඉතින් අපි ඔය කියවනේ. නෑ නෑ පොඩ්ඩ ඉන්න දාන්න. දසලා ඉපදිලා නෑනේ. ඉපදෙන්න ඕනේ දේනම් ඉතින්. එන නිදහස් ලැබුණු කාලෙත් ඔය හිටියේ නෑනේ. ඊළඟ ඉතින් කොහොමද කියන්නේ? නෑ අපි ඔක්කොම කවුරුත් දන්නේ නැතුනේ. ඒ කාලෙම අපි ඉපදෙන්න ඕනේ. පොඩ්ඩ ඉන්න. 1974 නේ. 74 කොහෙන්ද ආවේ කියලා හිතාගන්න. 1900 හරි මම උත්තරේ කියන්න.
1948. ඒක දන්නේ නැහැ නේ. ඕවා කියන්න කවුද? 1948. එතකොට මේක තේරුම් ගන්න හරිම ලේසි නේ. කිසියම් ලක්ෂණයක් ඇතනම් ප්‍රතිජාන්නයි, ලක්ෂණයක් නැත්නම් ප්‍රතිෂේධනයි. දැන් හිතන්න ඔයාලට අපි ටීවී එකේ මෙහෙම කියන්නේ රයිට්. පසුගිය දවස්වල මහනුවර සිටි හිතන්න 100 දෙනෙක්ව සොයන් නිරෝධායනය සඳහා යොමු කරා. ඒ කියන්නේ 100 දෙනෙක්ව සොයන් නිරෝධායනය සඳහා යොමු කර ඇත. නිරෝධායනය සඳහා යොමු කර ඇත. ප්‍රතිජානනයි. ඊට පස්සේ තව දවස් කීපකින් එනවා එයාලට රයිට් කොවිඩ් රෝගේ වැළඳී නැති බව තහවුරු වෙනවා. රයිට් ඊට පස්සේ මොකද කියන්නේ ඔවුන්ට කොවිඩ් රෝගේ නැත. ඔවුන්ට කොවිඩ් රෝගේ නැත. ඒ 100 දෙනාට කොවිඩ් රෝගේ නැත. PCR පරීක්ෂණ තහවුරු වුණා ඔවුන්ට කොවිඩ් රෝගේ නැත. නැත කියන්නේ මොකද්ද? ප්‍රතිෂේධනයි. ඉතින් සර් මැඩම් ඔයාම හිතලා බලන්න අපි උදේ ඉඳන් ගනුදෙනු කරන්නේ මොනවද? තර්ක කරන්නේ මොනවද? ඇත කියන ඒ වලින් නැත කියන ඒ වලින්. ඇත කියනවා නම් ප්‍රතිජානනයි. නැත කියනවා නම් මොකද්ද සර් මැඩම්? ප්‍රතිෂේධනයි. ඇත කියනවා නම් ප්‍රතිජානනයි. නැත කියනවා නම් ප්‍රතිෂේධනයි. එතකොට බලන්න සර් මැඩම් ඇරිස්ටෝටල්ගේ ප්‍රස්තුත වර්ගීකරණයේ නිර්ණායක දෙකයි. මොනවද නිර්ණායක දෙක? ප්‍රමාණය, ගුණය. නිර්ණායක දෙක ප්‍රමාණය, ගුණය. ප්‍රමාණය මත ඉතිරි නැතිව අදහස් ගේනවා නම් ඒවා මොනවද? සාමාන්‍යයි. කොටසක් ඉතිරි වෙනවා නම් ඒවා විශේෂයි. ඉතිරි නැතිව අදහස් ගේනවා නම් සාමාන්‍යයි. කොටසක් ඉතිරි වෙනවා නම් විශේෂයි. ඊට පස්සේ ඇරිස්ටෝටල් ගුණය මත ප්‍රස්තුත වර්ග දෙකකට බෙදුවා. ඇත කියනවා නම් ප්‍රතිජාන්නයි, නැත කියනවා නම් ප්‍රතිෂේධනයි. ඇත කියනවා නම් ප්‍රතිජාන්නයි, නැත කියනවා නම් ප්‍රතිෂේධනයි. දැන් ඇරිස්ටෝටල් කරේ මොකද්ද? මේවා මිශ්‍ර කරා. පළවෙනිට මිශ්‍ර කරා සාමාන්‍ය ප්‍රතිජානන. සාමාන්‍ය කියන්නේ ඉතිරි නැතිව, ප්‍රතිජාන්න කියන්නේ ඇත. එයා පළවෙනි ප්‍රස්තුත වර්ගය හැදුවා සාමාන්‍ය ප්‍රතිජාන්න. ඉතිරි නැතිව ඇත කියන ඒවා තියෙනවා. ඊට පස්සේ ආ දෙවෙනි ප්‍රස්තුත හැදුවා සාමාන්‍ය ප්‍රතිෂේධන. සාමාන්‍ය ප්‍රතිෂේධන ඉතිරි නැතිව නැත කියන අර්ථය. ඉතිරි නැතිව නැත කියන අර්ථය නැත්නම් සමස්තය ගැන නැත කියන අර්ථය. ඊට පස්සේ ආගෙන ආවා විශේෂ ප්‍රතිජාන්න. විශේෂ ප්‍රතිජාන්න. විශේෂ කියන්නේ කොටසක් ගැන, ප්‍රතිජාන්න කියන්නේ ඇත. කොටසක් ගැන ඇත. ඊට පස්සේ ආ කිව්වා ඊළඟ එක විශේෂ ප්‍රතිෂේධන. විශේෂ ප්‍රතිෂේධන කියන්නේ මොකද්ද? කොටසක් ගැන නැත. ඒතර ඇරිස්ටෝටල් හැදුවා ප්‍රස්තුත වර්ග හතරක් බලන්න. සාමාන්‍ය ප්‍රතිජාන්න, සාමාන්‍ය ප්‍රතිෂේධන, විශේෂ ප්‍රතිජාන්න, විශේෂ ප්‍රතිෂේධන. ලියා ගන්න මුලින් හිස් තැන්වල ඒ ප්‍රස්තුත ටික ලියන්න සාමාන්‍ය ප්‍රතිජානන, සාමාන්‍ය ප්‍රතිජාන්න. සාමාන්‍ය ප්‍රතිජාන්න වරණස්සේ ලියාගෙන එයාකට කෙටි නමක් කිව්වා ඒ ප්‍රස්තුත. ඒව මොනවද? ඒ ප්‍රස්තුත. දෙවැනි එක සාමාන්‍ය ප්‍රතිෂේධන. දෙවැනි එක සාමාන්‍ය ප්‍රතිෂේධන. කෙටි නම තමයි ඊ ප්‍රස්තුත. කෙටි නම තමයි ඊ ප්‍රස්තුත. තුන්වෙනි එක විශේෂ ප්‍රතිජාන්න. නැත්නම් ඒකාදිවාචී ප්‍රතිජාන්න. විශේෂ ප්‍රතිජාන්න කියලා ලියන්නේ විශේෂ ප්‍රතිජාන්න. ඒ කියන්නේ අයි ප්‍රස්තුත. හතර විශේෂ ප්‍රතිෂේධන ප්‍රස්තුත. ඒ කියන්නේ ඒවා මොනවද? ඕ ප්‍රස්තුත. ඒ කියන්නේ ඒවා මොනවද? ඕ ප්‍රස්තුත. සර් මැඩම් වෙන්න පුළුවන් දේවල් හතරයි තියෙන්නේ ඇරිස්ටෝටල් කියන විදිහට. හොඳට හිතලා බලන්න. අපි ගමු කොවිඩ් රෝගියෝ. වෙන්න පුළුවන් දේවල් හතරයි තියෙන්නේ. එක්ක සියලු කොවිඩ් රෝගියෝ නිරෝධායනට යොමු කරලා තියෙනවා වෙන්න පුළුවන්. සමස්තය ගැන ඇත. සියලු කොවිඩ් රෝගියෝ සමස්තය ගැන ඇත. සියලු කොවිඩ් රෝගියෝ නිරෝධායනට යොමු කරලා තියෙනවා. වෙන්න පුළුවන් දෙවෙනි chance එක තමයි කිසිම කොවිඩ් රෝගියෙක් නිරෝධායනට යොමු කළා නැහැ. ඒ කියන්නේ මේ සමස්තයෙන් එක්කෙනෙක්වත් තාම නිරෝධායනට යොමු කළා නැහැ. කිසිම කොවිඩ් රෝගියෙක් නිරෝධායනට යොමු කළා නැහැ. වෙන්න පුළුවන් තුන්වෙනි chance එක මොකද්ද? සමහර කොවිඩ් රෝගියෝ නිරෝධායනට යොමු කරලා තියෙනවා වෙන්න පුළුවන්. සමහර කොවිඩ් රෝගියෝ නිරෝධායනට යොමු කරලා තියෙනවා වෙන්න පුළුවන්. හතරවෙනි chance එක මොකද්ද? සමහර කොවිඩ් රෝගියෝ නිරෝධායනට යොමු කළා නැහැ. සමහර කොවිඩ් රෝගියෝ නිරෝධායනට යොමු කළා නැහැ. සමහර නොවේ. ඒතර වෙන්න පුළුවන් chance හතරයි ඕන දෙයක තියෙන. එක්ක ඔක්කොම වෙනවා, එක්ක එකක්වත් වෙන්නේ නැහැ, එක්ක සමහර දේවල් වෙනවා, එක්ක සමහර දේවල් වෙන්නේ නැහැ. දැන් හිතනවා විභාගේ ප්‍රශ්න පත්‍රය ලියනවා. ඔයාලට වෙන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. එක්ක ඔයාට සියලු ප්‍රශ්න ලේසි. සියලු ප්‍රශ්න ලේසි. සමස්තය ලේසි. එක්ක ඔයාට කිසිම ප්‍රශ්නයක් ලේසි නැහැ. කිසිම ප්‍රශ්නයක් ලේසි නැහැ. සමස්තයම ලේසි නැහැ. ඊට පස්සේ ඔයාට සමහර ප්‍රශ්න ලේසි. සමහර ප්‍රශ්න ලේසි. එහෙම නැත්නම් ඔයාට සමහර ප්‍රශ්න ලේසි නැහැ. සමහර ප්‍රශ්න ලේසි නැහැ. ඇරිස්ටෝටල් කියනවා වෙන්න පුළුවන් දේවල් හතරයි ලෝකේ ඕන දෙයක තියෙන එක. මොකද්ද? සමස්තය ඇත වෙන්න පුළුවන්. සමස්තයම නැත වෙන්න පුළුවන්. කොටසක් ඇත වෙන්න පුළුවන්. කොටසක් නැත වෙන්න පුළුවන්. සමස්තය ඇතනම් එක මොකද්ද? ඒ සමස්තයම නැතනම් එක මොකද්ද? ඊ කොටසක් ඇතනම් එක මොකද්ද? අයි කොටසක් නැතනම් එක මොකද්ද සර් මැඩම්? ඕ. ඉතින් දැන් අපි ඉගෙන ගන්න යන්නේ ඇරිස්ටෝටල්ගේ මේ ප්‍රස්තුත හතර
4 සාමාන්‍ය ප්‍රතිජාන, සාමාන්‍ය ප්‍රතිෂේධන, විශේෂ ප්‍රතිජාන, විශේෂ ප්‍රතිෂේධන. මේක විභාගේ හරිම වැදගත්. මොකද ඇරිස්ටෝටල් ගෙන ආපු සෑම සියලු තර්ක ක්‍රමයක්ම පදනම් වෙන්නේ මේ ප්‍රස්තුත 4 උඩ. ඒකින්ද මේ ප්‍රස්තුත 4 හදවත වගේ වැදගත්, හරිම වැදගත් ලොජික් කියන සබ්ජෙක්ට් එකේදී ඉතින් ඔයාලගේ විභාගේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා මේ පාඩමේ පදනම විදිහට අරගෙන මේ පාඩම. එහෙනම් අපි එකින් එක ප්‍රස්තුතෙන් ප්‍රස්තුත ගිහලා අඳුරගමු මොකද්ද මේකේ තේරුම් කියලා. පිටු අංකය 17 අපි එනවා ඇරිස්ටෝටල්ගේ පළවෙනි ප්‍රස්තුතයට. ඒක තමයි බලන්න මාතෘකාවක් තියෙනවා සාමාන්‍ය ප්‍රතිජාන ප්‍රස්තුත. ඔකට තව නමක් කියනවා සර්වවාචී ප්‍රතිජාන කියලාත් අපි ඒකේ ලියාගමු. රයිට්. ලියන්න පළවෙනි පොලිම මේවාට සර්වවාචී ප්‍රතිජාන ප්‍රස්තුත යයිද කියයි. ඒකත් ලියාගන්න මේවාට සර්වවාචී ප්‍රතිජාන ප්‍රස්තුත යයිද කියයි. මේවාට සර්වවාචී ප්‍රතිජාන ප්‍රස්තුත යයිද කියයි. කියලා එක ලියාගන්න. හොඳයි. සර්වවාචී ප්‍රතිජාන ප්‍රස්තුත යයිද කියයි. රයිට්. දැන් පොඩ්ඩක් පෑන අයින් කළා තේරුම් ගන්න මොකක්ද මේකේ අදහස කියන්නේ කියලා. දැන් මේක හැදෙන්නේ වචන දෙකක් එකතු වෙලානේ. මොකද්ද වචන දෙක? එක පැත්තක ඉන්නවා සාමාන්‍ය නැත්තම් සර්වවාචී, අනිත් පැත්තේ ඉන්නවා මොකද්ද? ප්‍රතිජානන. ඒතර සාමාන්‍ය කියලා කිව්වේ මොකද්ද? වස්තු වර්ගයේ සමස්තය. ඉතිරි නැතිව සමස්තය. ඒ කියන්නේ සාමාන්‍ය කියන්නේ බිස්කට් ඔක්කොම කනවා වගේ සමස්තය. ප්‍රතිජානන කියන්නේ මොකද්ද? ඇත යන අර්ථය. එතකොට දැන් ඇරිස්ටෝටල් මේ දෙක එකතු කරනවා. එතකොට මොකද්ද සාමාන්‍ය ප්‍රතිජානන කියන්නේ? සාමාන්‍ය ප්‍රතිජානන කියන්නේ තේරෙන සිංහලෙන් කිව්වොත් ඔක්කොම ගැන ඇත කියනවා. ඔක්කොම ගැන ඇත කියලා කියන්නේ. රයිට් ඔක්කොම ගැන ඇත. දැන් එතකොට අපි ඔක මුලින් ලියාගමු ඊට පස්සේ අපි ඒක පැහැදිලි කරගමු. රයිට්. ලියන්න ඊට පල්ලෙහා පොලිමෙම. රූල් අතරින් ඊට පල්ලෙහා පොලිමෙම ලියාගන්න. සාමාන්‍ය ප්‍රතිජාන ප්‍රස්තුත යනු සාමාන්‍ය ප්‍රතිජාන ප්‍රස්තුත යනු සාමාන්‍ය ප්‍රතිජාන ප්‍රස්තුත යනු සාමාන්‍ය ප්‍රතිජාන ප්‍රස්තුත යනු යම් ප්‍රස්තුතයක් එහි වාචයෙන් කියවෙන වස්තු කොට්ටාශයේ යම් ප්‍රස්තුතයක් එහි වාචයෙන් කියවෙන වස්තු කොට්ටාශයේ යම් ප්‍රස්තුතයක් එහි වාචයෙන් කියවෙන වස්තු කොට්ටාශයේ සමස්තය පිළිබඳව වාචයෙන් කියවෙන වස්තු කොට්ටාශයේ සමස්තය පිළිබඳව වාචයෙන් කියවෙන වස්තු කොට්ටාශයේ සමස්තය පිළිබඳව ඇත යන අර්ථයෙන් සමස්තය පිළිබඳව ඇත යන අර්ථයෙන් අදහස් දක්වන ප්‍රස්තුතයි. සමස්තය පිළිබඳව ඇත යන අර්ථයෙන් අදහස් දක්වන ප්‍රස්තුතයි. සමස්තය පිළිබඳව ඇත යන අර්ථයෙන් අදහස් දක්වන ප්‍රස්තුතයි. රයිට්. දැන් පොඩ්ඩක් තේරුම් ගන්න. මේකෙදි වෙන්නේ මේ ප්‍රස්තුතේ වාචයෙන් කියනවා වස්තු කොට්ටාශයක්. ඒතර මේක අපි වාචයෙන් කියන වස්තු කොට්ටාශයේ සමස්තය. එකක්වත් ඉතිරි නොකර මේ වස්තු කොට්ටාශයේ සමස්තය ගැන මොන අදහසක්ද ගේන්නේ? ඇත කියන අදහසක් ගේන්නේ. සමස්තය ගැන කියන්නේ මොකක්ද? සාමාන්‍යයි. ඇත කියන්නේ මොකක්ද? ප්‍රතිජානනයි. සමස්තය ගැන ඉතිරි නැතිව කියන්නේ මොකක්ද? සාමාන්‍යයි. ඇත කියන්නේ මොකක්ද? ප්‍රතිජානනයි. දැන් ඊට පස්සේ ඔයාලා ලියපු අර්ථකථන ගාව පල්ලෙහෙන් ලියාගන්න ඊළඟ රූලේ ලියාගන්න මෙම ඒ ප්‍රස්තුත ඉදිරිපත් වන නිරූපාධිකම ස්වરૂපය වන්නේ රතු පෑනක් ගන්න ඊට පල්ලෙහා පොලිමේ ලියන්න රතු පෑනක් කරන් පල්ලෙහා පොලිමේ ලියන්න සියලු SPV සාමාන්‍ය පෑන අරන් එතනින්ම ලියාගෙන යන්නයි සියලු SPV යන්නයි. රයිට්. හොඳයි. දැන් අපි මේක තේරුම් ගමු. දැන් අපි මේක ලියන්න කලින් තේරුම් ගමු. දැන් හිතන්න ඔයාලට පේනවා මෙතන වර්ගයක්. රයිට්. මේ වර්ගයක් ඉන්නවා නිලියෝ. මේ බලන්න එක නිලියෝ ඉන්නවා. එක පාට එක හැඩවල එක නිලියෝ ඉන්නවා. දැන් මට කියන්න මේ සමස්ත නිලියෝ ලස්සනයි. සාමාන්‍යයි කියන්නේ මොකද්ද? එක නිලියක්වත් ඉතිරි වෙන්න බෑ. මේ සමස්තය ගැන වෙන්න ඕනේ. දැන් මට කියා ගන්න ඕනේ ඒ හැමෝගෙම ලස්සන කියන ලක්ෂණය ඇත. මට කියන්න මොකද්ද? මේ හැමෝගෙම ලස්සන කියන ලක්ෂණය ඇත. මේක කියන්න පුළුවන් නිරූපාධිකම. නිරූපාධික කියන්නේ ඍජුම. අදහස පැහැදිලිම ඍජුම ක්‍රමයේ තමයි සියලු SPV. S කියන්නේ වාච්‍යය subject කියන එක, P කියන්නේ වාචකය predicate කියන එක. S කියන්නේ වාච්‍ය, P කියන්නේ වාචකය. දැන් මේකේ කවුද වාච්‍ය? නිලියෝ. මොකක්ද වාචකය? ලස්සන.
එතන මම වාක්‍ය හදනවා මොකද්ද? සියලු නිලියන් ලස්සන වේ. මොකද්ද වාක්‍ය? සියලු නිලියන් ලස්සන වේ. සියලු නිලියන් ලස්සන වේ කියන්නේ මෙතන ඉන්න ඔක්කොම අල්ලා. Aද Bද Cද Dද Eද Fද මෙතන ඉන්න ඔක්කොම අල්ලා. මෙතන ඉන්න ඔක්කොම අල්ලා මොකද වෙන්නේ? ලස්සනයි. මේ හැමෝගෙම එක් අයෙක් නෑර. මේ හැමෝගෙම එකක්වත් ඉතිරි නොකර මේ හැමෝගෙම මොකක්ද තියෙන්නේ? ලස්සන කියන ලක්ෂණය තියෙනවා. මේ හැමෝගෙම මොකද වෙන්නේ? ලස්සන කියන ලක්ෂණය තියෙනවා. එතකොට තේරුම් ගන්න මේ ප්‍රස්තුතය කියන්න පුළුවන් ඍජුම පැහැදිලිම ක්‍රමය මොකද්ද? සියලු SPV. එතකොට සාමාන්‍යයෙන් අපි ඕන දෙයක් right සමස්තය ගැන ඇත කියන පැහැදිලිම ක්‍රමය සියලු SPV. right සියලු SPV. මේ අතර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ මේ වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ පළමු රෝගියාගේ සිට සියලු ආශ්‍රිතයින් හඳුනාගෙන ඇති බවයි. ඇත්තට වශයෙන්ම අද වෙනකොට 14 වෙනි දිනේ ළඟා වෙමින් පවතින්නේ. ඒ නිසා මේ කාල සීමාව තුළ ඒ මුල්ම ආසාදිතයින් සහ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සියල්ලම වාගේ සම්පූර්ණ කරලායි තියෙන්නේ. දැන් මේ වෙන විට අපි සිද්ධ කරන්නේ ඒ ආසාදිතයින් හා ඒ ආශ්‍රිතයින් අතරින් පැනනුණු රෝගීන් සහ ඒ අයගෙන් පැන නැගුණු අනිකුත් ආසාදිතයින් සහ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් කටයුතු කිරීම තමයි මේ මොහොතේ අපි සිද්ධ කරන්නේ. හොඳයි. දැන් ඔයාලා මේ නිවුස් එකේ දැක්කා ස්වර්ණවාහිනී නිවුස් එක right ඔයාලා දැක්කේ මොකද්ද? මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සියලු ආශ්‍රිතයන් හඳුනාගෙන අවසන් කියලා තමයි කිව්වේ. ඒතර ඒක යම් මට්ටමක බරපතල ප්‍රකාශයක්. ඒතර ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? කවුරු ගැනද මේ කතා කරන්නේ? මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ගැන. ඒතර මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මොකද්ද ලක්ෂණේ? සියලු දෙනා හඳුනාගෙන ඇත. කවුරු ගැනද කතා කරන්නේ? මිනුවන්ගොඩ කොවිඩ් පොකුර. මොකද්ද යාලා කියන්නේ? සියලු දෙනා හඳුනාගෙන ඇත. ඒතර ඒගොල්ලෝ කියන ඒ වාක්‍ය අර්ථය මොකද්ද? මිනුවන්ගොඩ කොවිඩ් පොකුර එක්කෙනෙක්වත් මිස් නොකර සියලු දෙනාම අඳුරගෙන ඉවරයි කියලායි ඒක කියන්නේ. සියලු දෙනාම අඳුරගෙන ඉවරයි. බලන්න වාක්‍ය ඉවර පටන් ගන්නේ සියලු. අවසන් වෙන්නේ වේ. සියලු මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් හඳුනාගෙන අවසන් වේ. එතකොට සර් මැඩම් අපි ඔයාලට ඇත්තට මේ උගන්වන්නෙත් මොකද්ද? මේ අපි උගන්වන්නේ අර්ථය හරියට දෙන්න. එතකොට ඕක මන් දන්නේ නිවුස් එක ලියපු කෙනා ඒ හරි අර්ථයෙන්ද ලිව්වේ කියලා. එතකොට නිවුස් එකේ යා හරිනම් අදහස් ගන්න මොකද්ද? මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ එක්කෙනෙක්වත් මිස් නොකර සියලු දෙනා අඳුනගෙන ඉවරයි. සියලු දෙනා අඳුනගෙන ඉවරයි. ඉතින් අපි ලොජික් උගන්වන්නේ ප්‍රායෝගිකව මේ වගේ තර්ක කරන්න. ප්‍රායෝගිකව මේ වගේ අදහස් දෙන්න. හරි අර්ථය දෙන්න. ඉතින් ඔයාලා දකින්නදී ඊට පස්සේ ડોක්ටර්ත් අදහසක් කියනවා. ඒක නිවුස් එකත් එක්ක කොච්චර එකඟද නැද්ද කියන එක ඔයාලට ගෙදරින් ඉඳන් ඩිසයිඩ් කරන්න පුළුවන්. කොහොමද ස්වර්ණවාහිනියෙන් කියන්නේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සියලු අය හඳුනාගෙන අවසන් කියන්නේ එක්කෙනෙක්වත් ඉතිරි නැතිව ඔක්කොම හඳුනගෙනලු. එක්කෙනෙක්වත් ඉතිරි නැතිව ඔක්කොම හඳුනගෙනලු. ඒක තමයි සර් මැඩම් ඒ ප්‍රස්තුතේ අර්ථය. ඒක තමයි ඒකේ අර්ථය. රයිට්? එක්කෙනෙක්වත් ඉතිරි නැතුව සමස්තය හඳුනගෙන අවසන් කියන එක. ඉතින් අපි මේක තවත් ඉන්ටරැක්ටිව් විදිහට ඉගෙන ගන්න අපි වෙනත් ක්ලාස් රූම් එකකට ගිහිල්ලා බලමු මොකද්ද මේ ඒ ප්‍රස්තුතයේ අර්ථය කියලා. මේ ඒ ප්‍රස්තුතයේ අර්ථය හරියටම තේරුම් ගන්න අපිත් එක්ක ඉන්නවා හිටපු අග්‍රාමාත්‍යතුමා. එතකොට අපි හිතමු ඔබතුමා නිකන් නැවත බලයටපත් වෙනවා කියලා. නෑ අනිවාර්ය සම්භාවයෙන් කියන්න ඕනේ. අපි හිතමු කියලා කියන්න ඕනේ. මේ ආණ්ඩුව කෙල්ල පිස්සුත් එක්ක තව අවුරුදු 5කින් මම ආපහු වෙනවා කියන එක ඒකාන්තයෙන්ම කියන්න පුළුවන්. I'll be the prime minister of 5 years. හරි. දැන් ඔබතුමා ආවා. හරි. දැන් එතකොට ඔබතුමා ආවොත් දැන් මේ අධ්‍යාපනයේට වෙලා තියෙන මේ කොවිඩ් එක වෙලා තියෙන ප්‍රශ්නෙත් එක්ක මොකද්ද ඔබතුමාලා ඒකෙන් විසඳ ගන්න ක්‍රියාමාර්ගය? මොකක් සම්බන්ධ වෙන්නේ? මොන ක්ෂේත්‍රයකට? ළමයින්ට ඔන්ලයින් අධ්‍යාපනයත් එක්ක ගැටලුවක් වෙලා තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් ඔබතුමාලා රජයක් විතර ගන්න බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ග මොනවද? කලිනුත් කිව්වා, දැනුත් කියනවා. අපි රටේ ඉන්න සියලුම ළමයින්ට ෆ්‍රී වයිෆයි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ටැබ්ලට් පරිගණකත් සියලුම ළමයින්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ සියලු ළමයින්ට ටැබ්ලට් පරිගණක ලබා දෙයි. රටේ ඉන්න සියලුම ළමයින්ට. දැන් මේක මේ බලන් ඉන්න ළමයින්ට අපි සහතිකව කියනවා. කිසිම ළමයෙක් ඉතුරු නැතුව සියලුම ළමයින්ට රටේ ඉන්න අධ්‍යාපනය ලැබෙන සියලුම ළමයින්ට අපි ටැබ්ලට් පරිගණක සහ වයිෆයි ලබා දෙන්න බලාපොරොත්තු. ඒ කියන්නේ ළමයි කියන වර්ගයේ එක ළමයෙක්වත් ඉතුරු නොකර සෑම ළමයෙක්ටම ලබා දෙනවා. I told you once. එකපාරක් කිව්වා අපි සියලුම ළමයින්ට ෆ්‍රී වයිෆයි සහ ටැබ්ලට් පරිගණක ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා විතරක් නෙවෙයි අපි දෙනවා. එච්චරයි. හොඳයි. දැන් මෙතුමාගේ ප්‍රකාශය මම විශ්ලේෂණය කරොත් මේකේ වර්ගය මොකද්ද? කවුරු ගැනද මේ කතා කරන්නේ? ළමයින්ට. ඒතකොට ළමයි කියන වර්ගයේ සියලුම දෙනාට කියලා තමයි මෙතුමා කියන්නේ. සියලු දෙනා කියන්නේ එක ළමයෙක්වත් ඉතුරු නොවන ආකාරයේ සියලු ළමයින්ට ඒ කියන්නේ සාමාන්‍යයි සර්වවාචි ඊට පස්සේ කියනවා මොනවද ටැබ්ලට් පරිගණක ලබා දෙයි කියලා. මම හිතන්නේ එකපාරකුත් දුන්නා නේ ඔබතුමා. ලබා දෙයි කියන්නේ මොකද්ද? ලබා දෙනවා ඇත. ලබා දෙනු ඇත. ඇත කියන්නේ මොකද්ද? ප්‍රතිජානනයි. එතකොට සමස්තය ගැන සර්වවාචී සමස්තය ගැන ප්‍රතිජාන අර්ථයක් දෙදීවට තමයි අපි කියන්නේ ඒ ප්‍රස්තුත ඒ පොරොන්දුව ඉෂ්ට කරනවා. කියන විතරක් නෙවෙයි කරනවා. හොඳයි.
දැන් අපි ඒ ප්‍රස්තුතය සමස්තය ගැන නිර්වශේෂව ඇත කියන එක ක්‍රම ගොඩකට ඉගෙන ගත්තා. රයිට්? අපි මෙතන ඉගෙන ගත්තා, වීඩියෝ හරහා ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒක එන්ටර්ටේනින් විදිහට ඉගෙන ගත්තා. ඉතින් හැම වෙලේම මම try කරන්නේ එකම දේ ඔයාලට විවිධ රටාවලින් පෙන්නලා ඒකේ අදහස ඔළුවේ මේ ක්ලාස් එකේ මේ වීඩියෝ එකෙන්ම පැහැදිලි කරන්න. කිසිම අඩුවක් නැතිව පැහැදිලි කරන්න. දැන් ඊට පස්සේ ඔයාලගේ අදහස් ටික ලියුවානේ. දැන් ඊට පස්සේ පල්ලෙහෙන් ලියාගන්න රූලක් අතහැරලා ලියන්න උදාහරණ කියලා ලියන්න. උදාහරණ කියලා ලියන්න. උදාහරණ කියලා වර්ණයක් අස්සේ දාන්න. මෙහෙම අපි ගමු පළවෙනි අදියර. උදාහරණ පළවෙනි අදියර කියලා ලියන්න. උදාහරණ පළවෙනි අදියර. right. දැන් මම ඔයාලට වාක්‍යයක් කියනවා. අපි ඒ වාක්‍යය ලියමු. right. ලියන්න උදාහරණ සියලු පල්ලෙහාට ලියන්න. සියලු නිලියන් ලස්සන වේ. සියලු නිලියන් ලස්සන වේ. උදාහරණයක් ලියන්න සියලු නිලියන් ලස්සන වේ. right. දැන් ඔයාලා මට පොඩි උදව්වක් කරන්න ඕනේ. ඒක තමයි මේකේ කොන් දෙක. සියලු වේ. සියලු කියන එක යටින් ඉරක් ගන්න, වේ කියන එක යටින් ඉරක් ගන්න. කොන් දෙක යටින් ඉරක් ගන්න සියලු වේ. හොඳයි. දැන් සියලු නිලියෝ ලස්සනයි. දැන් අපි ඕක තමයි ඕක කියන්න පුළුවන් හරියම ක්‍රමය. දැන් හැබැයි ඔයාම හිතන්න අපි ඔහොම ගෙවල් වල කතා කරනවාද? සියලු නිලියන් ලස්සන වේ. සියලු කෑම රස වේ. සියලු ළමයි දක්ෂ වේ. අපි ඔහොම කතා කරන්නේ නැහනේ. අපි ඕක එක එක විදිහට කියනවා. ඔය ඒ ප්‍රස්තුතේම අපි වෙන ක්‍රම වලට කියනවා. අපි කොහොමද සාමාන්‍යයෙන් කියන්නේ? ලියා ගන්න ඕකම කියන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. ලියන්න ඊට පල්ලෙහෙම සෑම නිලියක්ම ලස්සන වේ. ලියන්න ඊට පල්ලෙහෙම සෑම නිලියක්ම ලස්සන වේ. සෑම නිලියක්ම ලස්සන වේ. එකම අදහස. හැබැයි තව ක්‍රමයකට කියන්න පුළුවන්. සියලු නිලියෝ ලස්සන වේ කියන එක ඕනනම් කියන්න පුළුවන්. සෑම නිලියක්ම ලස්සන වේ. යටින් ඉරක් ගහගන්න කොන් දෙකෙන් සෑම වේ. සෑම වේ කියලා එන ප්‍රස්තුතත් මොනවද? ඒ ප්‍රස්තුත. සෑම වේ කියලා එනවනම් ඒක මොකද්ද? ඒ ප්‍රස්තුතය. හරි ලේසි. විභාගේ සියලු වේ කියලා එනවනම් මොකද්ද? ඒ ප්‍රස්තුතය. සෑම වේ කියලා එනවනම් මොකද්ද? ඒ ප්‍රස්තුතය. දැන් අපි ඕක සාමාන්‍යයෙන් එදිනෙදා කියන තව ක්‍රමයක් ලියන්න. හැම නිලියක්ම ලස්සන වේ. ලියන්න හැම නිලියක්ම ලස්සන වේ. හැම නිලියක්ම ලස්සන වේ. right. යටින් ඉරක් ගහන්න හැම එහා කොන වේ. right. එතකොට සර් මැඩම් ඒකත් ඒ ප්‍රස්තුතයක් කියන ක්‍රමයක්. right. ඒකත් ඒ ප්‍රස්තුතයක් කියන ක්‍රමයක්. right. තව ක්‍රමයක් ලියමු අපි එදිනෙදා කියන විදිය. ඔක්කොම නිලියන් ලස්සන වේ. ලියන්න ඔක්කොම නිලියන් ලස්සන වේ. ඔක්කොම නිලියන් ලස්සන වේ. ඉතින් ඔක්කොම නිලියන් කියන්නේ මොකද්ද? නිලියෝ කියන වස්තු වර්ගයේ සමස්තයම එකක් නෑර ලස්සන වේ. ලියන්න ඔක්කොම නිලියන් ලස්සන වේ. යටින් ඉදි දෙකක් ගහන්න කොන් දෙක යටින් ඔක්කොම වේ. එතකොට සන් මම මේක එක තේරුම් ගන්න. සියලු වේ කිව්වත් ඒ ප්‍රස්තුතය. සෑම වේ කිව්වත් ඒ ප්‍රස්තුතය. හැම වේ කිව්වත් ඒ ප්‍රස්තුතය. ඔක්කොම වේ කිව්වත් ඒ ප්‍රස්තුතය. මේ මොන හැඩයට කිව්වත් ඇරිස්ටෝටල් කියනවා ඇතුලේ තියෙන්නේ මොකද්ද? සමස්තය ගැන නිර්වශේෂව මොන අදහසක්ද? ඇත කියන අදහසක්. සමස්තය ගැන නිර්වශේෂව මොන අදහසක්ද? ඇත කියන අදහසක්. අපි බලමු තව ලියන්න පුළුවන් ක්‍රම. ලියන්න තව ක්‍රමයක් 100%ක් නිලියන් ලස්සන වේ. 100%ක් නිලියන් ලස්සන වේ. 100%ක් කියන්නේ මොකද්ද? එක්කෙනෙක්වත් ඉතුරු නැතුව 100%ක් නිලියන් ලස්සන වේ. 100%ක් නිලියන් ලස්සන වේ. right. තව එකක් ලියන්න එකෙක් නෑර නිලියන් ලස්සන වේ. එකෙක් නෑර නිලියන් ලස්සන වේ. එකෙක් නෑර නිලියන් ලස්සන වේ. ඒතර එකෙක් නෑර කියන්නේ මොකද්ද? එක්කෙනෙක්වත් මිස් නොකර මුළු සමස්තයම මොකද වෙන්නේ? ලස්සන වේ. එකෙක් නෑර නිලියන් ලස්සන වේ. එකෙක් නෑර නිලියන් ලස්සන වේ. right. ඉතින් ඔය වගේ ඒ ප්‍රස්තුතේ කියන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. ඒ ප්‍රස්තුතේ කියන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. ඊට පස්සේ රූලක් අතෑරලා ලියන්න නැවතත් උදාහරණ කියලා මේ වර්දාන්න දෙවන ක්‍රමය කියලා. උදාහරණ ඉර දාන්න දෙවන ක්‍රමය කියලා ලියන්න. උදාහරණ දෙවන ක්‍රමය. එතන පොඩ්ඩක් පැහැදිලි කරගන්න සර් මෙන්න පොඩි වාක්‍යයක් ලියාගන්න. එමෙන්ම සියලු සෑම ඔක්කොම සියලු සෑම ඔක්කොම වැනි ප්‍රමාණ ලකුණු ඒ ප්‍රමාණය දක්වන වචනනේ ප්‍රමාණ ලකුණු. ඒවට අපි කියනවා ප්‍රමාණ ලකුණු කියලා. ඒ කියන්නේ අපි ඉදිරි සතියේ කතා කරනවා. වැනි ප්‍රමාණ ලකුණු විරහිතව ඇත යන අර්ථයෙන් අදහස් දක්වන ප්‍රස්තුතද? වැනි ප්‍රමාණ ලකුණු විරහිතව ඇත යන අර්ථයෙන් අදහස් දක්වන ප්‍රස්තුතද? වැනි ප්‍රමාණ ලකුණු විරහිතව ඇත යන අර්ථයෙන් අදහස් දක්වන ප්‍රස්තුතද? ඒ ප්‍රස්තුත වේ. right. දැන් හොඳට තේරුම් ගන්න. සියලු වේ කිව්වම මොකද්ද? ඒ ප්‍රස්තුතයක්. සියලු නිලියෝ ලස්සනයි කියන්නේ මොකද්ද? ඒ ප්‍රස්තුතයක්. සෑම නිලියක්ම ලස්සන වේ කියන්නේත් මොකද්ද? ඒ ප්‍රස්තුතයක්. ඔක්කොම නිලියෝ ලස්සන වේ කියන්නේත් මොකද්ද? ඒ ප්‍රස්තුතයක්. දැන් ඕකේ ඔය ප්‍රමාණ ලකුණ සියලු සෑම ඔක්කොම වගේ වචන ටික අයින් කරලා කියන්න.
වචනේ ඒ මුලම පටන් ගන්න වචන ටික අයින් කරලා කියන එතකොට මොකක්ද දෙන්නේ? නිලියන් ලස්සනයි. නිලියන් ලස්සනයි. නිලියන් ලස්සනයි. නිලියන් ලස්සනයි. නිලියන් ලස්සනයි කියලා කිව්වත් ඒකේ අදහසත් මොකද්ද? ඔක්කොම නිලිය ලස්සනයි කියන එක. නිලියන් ලස්සනයි කියලා කිව්වත් ඒකේ අදහස මොකද්ද? ඔක්කොම නිලියෝ ලස්සනයි කියන එක. ඒකින්ද සර් මැඩම් මේක මතක තියාගන්න. මොකද්ද? සියලු වේ කිව්වත් මොකද්ද? ඒ එකක්. සියලු කියන වචනේ හලලා ඉතුරු තැනින් පටන්ගෙන නිලියන් ලස්සනයි කියලා කිව්වත් ඒකේ අදහසත් මොකද්ද? සියලු නිලියෝ ලස්සනයි කියන එක. ඒකේ අදහසත් මොකද්ද? සියලු නිලියෝ ලස්සනයි කියන එක. ලියන්න උදාහරණ නිලියන් ලස්සන වේ. ලියන්න උදාහරණ නිලියන් ලස්සන වේ. එතන උදාහරණ කලින් අපි ලිව්වා. එතන වාක්‍ය ලියන්න පල්ලෙහෙන් නිලියන් ලස්සන වේ. නිලියන් ලස්සන වේ. ඕනනම් මෙහෙම කරන්න සියලු නිලියන් ලස්සන වේ කියලා ලියලා සියලු කියන වචනේ කපලා නිලියන් ලස්සන වේ කියලා දාන්න. එතකොට හොඳට පැහැදිලිව ඔය වෙනස පේනවා. සියලු නිලියන් ලස්සන වේ කියලා එක සියලු කෙනෙක් කපලා දාන්න පේන. ඊට පස්සේ ලියන්න නිලියන් ලස්සන වේ. ටිපෙක්ස් කරන්න එපා. රයිට්? නිලියන් ලස්සන වේ කියලා කිව්වත් ඒකත් මොකද්ද? ඒ ප්‍රසුතේ නිලියෝ ලස්සනයි කියන්නේ මොකද්ද? ඔක්කොම නිලියෝ ලස්සනයි කියන එක. නිලියෝ ලස්සනයි කියන්නේ මොකද්ද? ඔක්කොම නිලියෝ ලස්සනයි කියන එක. එතකොට විභාග මධ්‍යස්ථානවල විෂ බීජ හරණය අනෙක් සෞඛ්‍ය ආරක්ෂක පියවර දුරස්ථභාවයේ මුඛ ආවරණ ඒ සියල්ලක්ම ගැන විශේෂ අවධානයක් යොමු කරලා තමයි මේ විභාග පැවැත්වීම සඳහා වටාපිටාව පරිසරය සකස් කර තියෙන්නේ. ඉතින් ඒ වැඩ කටයුතු බොහොම ක්‍රමානුකූල ලෙස කරගෙන තියෙනවා. ඒ වටාපිටාව සකස් කර ගැනීමට ඒ වගේම නිරෝධායනයට ලක් වෙලා තිබෙන ශිෂ්‍යයන් සඳහා විශේෂ මධ්‍යස්ථාන පිළියෙල කිරීමටත් අපි වැඩ කටයුතු කරගෙන යනවා. දැන් ඔයාලා ඇහුවේ ඔයාලගේ අධ්‍යාපන අමාත්‍යතුමා කරපු ප්‍රායෝගික ප්‍රකාශ දෙකක්. මම පළවෙනි ප්‍රකාශය පොඩ්ඩක් නැවත උද්ෘතසර දානවා. ඒක තමයි අධ්‍යාපන අමාත්‍යතුමා කිව්වා විභාග ශාලා විෂ බීජ හරණය කරනවා කියලා. එයා කිව්වා විභාග ශාලා විෂ බීජ හරණය කරනවා කියලා. එතන ප්‍රමාණ ලකුණක් නැහැ. සියලුද මොකක්වත් කිව්වේ නැහැ. ඉතින් විභාග ශාලා විෂ බීජ හරණය කරනවා කියන එකෙන් අධ්‍යාපන අමාත්‍යතුමා අදහස් කරේ මොකද්ද? සියලු විභාග ශාලා විෂ බීජ හරණය කරනවා කියන එක. එතුමා අදහස් කරේ මොකද්ද? සියලු විභාග ශාලා විෂ බීජ හරණය කරනවා කියන එක. එතකොට එතන විභාග ශාලා අපි දැන් කිව්වේ මොකද? අපි විභාග ශාලා විෂ බීජ හරණය කරන එක පොදුවේ කියන්නේ අපි විභාග ශාලා විෂ බීජ හරණය කරනවා. ඒ කියන්නේ මොකද්ද? අපි ඔක්කොම කරනවා කියන එක එකසි තියෙන්නේ. ඒතර බලන්න ඒකේ සියලු කියන වචනේ නැහැ. සියලු කියන වචන නැතුණට ඒකේ අදහස මොකද්ද? අපි ඔක්කොම කරනවා. එතුමා තව ප්‍රකාශයක් කරා. මොකද්ද කරේ? එතුමා තව ප්‍රකාශයක් කරා නිරෝධායනයට ලක් වූ ප්‍රදේශවල ඉන්න ශිෂ්‍යයන්ට විශේෂ විධිවිධාන යොදනවා කියලා. නිරෝධායනයට ලක් වෙච්ච ශිෂ්‍යයන්ට විශේෂ විධිවිධාන යොදනවා. ඒ කියන්නේ නිරෝධායනය වෙච්ච සියලු ශිෂ්‍යයන්ට විශේෂ විධිවිධාන යොදනවා කියන එක. ආයි සියලු කියන එක බලහත්කාරයෙන් කියන්න ඕනේ නැහැ. නිරෝධායනය වෙච්ච ශිෂ්‍යයන්ට විශේෂ විධිවිධාන යොදනවා නම් හිතන්න නුවර ළමයෙක් නිරෝධායනය වුණා නම් එයාටත් විශේෂ විධිවිධාන යොදන්න ඕනේ. ගම්පහ ළමයෙක් නිරෝධායනය වුණා නම් එයාටත් විශේෂ විධිවිධාන යොදන්න ඕනේ. අම්පාර ළමයෙක් නිරෝධායනය වුණා නම් එයාටත් විශේෂ විධිවිධාන යොදන්න ඕනේ. මේකේ කිව්වේ මොකද්ද? නිරෝධායනය වෙච්ච ළමයින්ට විශේෂ විධිවිධාන යොදනවා. ඒක සියලු නිරෝධායනය වෙච්ච ළමයින්ට අදාළයි. ඒතොලා තේරුම් ගන්න ප්‍රායෝගිකව මේ ප්‍රකාශ දෙකේ සියලු සෑම ඔක්කොම කියන වචනේ හලලා කියන්නේ. හලලා කිව්වට ඒකේ කියන්නේ මොකද්ද? ඒක සියලු දෙනාට අදාළයි කියන එක. ඒකේ කියන්නේ මොකද්ද? ඒක සියලු දෙනාට අදාළයි කියන එක. ඒකින්ද සර් මැඩම් පොඩ්ඩක් තේරුම් ගන්න. සියලු නිලියෝ ලස්සන වේ කිව්වත් නිලියෝ ලස්සන වේ කිව්වත් සියලු විභාග ශාලා විෂ බීජ හරණය කරනවා කිව්වත් විභාග ශාලා විෂ බීජ හරණය කරනවා කිව්වත් ඒකේ අදහස මොකද්ද? සියලු ඒවා කරනවා කියන එක තමයි. ඒකෙන්ද පොඩ්ඩක් තේරුම් ගන්න. මුල තියෙන ප්‍රමාණ ලකුණ හලලා කිව්වත් ඒක මොකක්ද? ඒ ප්‍රස්තුතයක්මයි. ඒක මොකක්ද? ඒ ප්‍රස්තුතයක්මයි. දැන් ඊට පස්සේ පල්ලෙහා රූලෙන් ලියන්න, රූලක් අතර ලියන්න. උදාහරණ 3 වෙනි අදියර. ලියන්න උදාහරණ 3 වෙනි අදියර. රයිට්? ඒ පිටුවෙම ලියන්න උදාහරණ 3 වෙනි අදියර. එහා පිටු ඊටම දෙන එහා පිටුවට කමන ලියන්න. රයිට්? උදාහරණ 3 වෙනි අදියර. රයිට්? ලියා ගන්න. මීට අමතරව එක් වස්තුවක් පිළිබඳව අදහස් දෙන ආකාරයෙන්ද මීට අමතරව එක් වස්තුවක් පිළිබඳව අදහස් දෙන ආකාරයෙන්ද සමස්තය පිළිබඳව ප්‍රස්තුත ඉදිරිපත් කළ හැකිය. සමස්තය පිළිබඳව අදහස් දනවන ප්‍රස්තුත ඉදිරිපත් කළ හැකිය. එහෙම ලියන්න. සමස්තය පිළිබඳව අදහස් දනවන ප්‍රස්තුත ඉදිරිපත් කළ හැකිය. රයිට්. ලියන්න සර් මැඩම් උදාහරණයක්. නිලිය ලස්සන වේ.
උඩ රට නිලිය හැඩ වගේ රටගිල්ලියගේ සැලෙන හැටියගේ මල් පැණි බොන්නට පොර කනමී මැසිරංචුව වාගේ හැගේ රටගිලි සැලෙන හැටියගේ උඩ රට නිලිය හැඩ වගේ රටගිලි ඇගේ සැලෙන හැටියගේ මල් පැණි බොන්නට පොර කනමී මැසිරංචුව වාගේ හැගේ රටගිලි සැලෙන හැටියගේ මං හිතන ඔයාලා හැමෝම මේ සින්දු අහලා ඇති කියලා. උඩරට නිලිය හැඩාකි රතැඟිලියගේ සැලෙන හැටියගේ. දැන් මේක කියන්නේ මොකද? උඩරට නිලිය කියලා මේ එක්කෙනෙක් ගැන මේ කියන්නේ. උඩරට නිලිය ලස්සනයි කියන්නේ මොකද? උඩරට ඉන්න සියලු නිලිය ලස්සනයි කියන්නේ. ඒකනේ ඒකේ අදහස. උඩරට සියලු නිලියන් ලස්සනයි. right? එතකොට සර් මැඩම් නිලිය ලස්සනයි කියලා කියන්නේ මේ එක නිලියක් නෙමෙයි. නිලිය ලස්සනයි කියලා කියන්නේ එක නිලියක් නෙමෙයි. නිලිය ලස්සනයි කියන්නේ මොකද්ද? නිලියෝ සමස්තයම ලස්සනයි. නිලිය ලස්සනයි කියන්නේ මොකද්ද? නිලියෝ සමස්තයම ලස්සනයි. දැන් හිතන්න මම මෙහෙම උදාහරණයක් ගන්නවා. මං හිතනවා ඔයාලා මේ සින්දුව අහලා ඇති කියලා. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරදී වැටිලා ඒ හිරු මලමේ දෙරනේ මිනිසා සුවඳයි මලසේ. එතන මේකේ සුනිල් දිරිසිංහ කියන්නේ මිනිසා සුවඳයි මලසේ කියන්නේ මේ එක මිනිස්සෙක් සුවඳයි කියන එක නෙමෙයි. මේක කියන්නේ මොකද්ද? මුළු මිනිස් සංහතියම සුවඳයි. සියලු මිනිස්සුම සුවඳයි මල් වගේ. එතන සියලු මිනිස්සුම සුවඳයි කියන්නේ එක මිනිස්සෙක්වත් අතහැරෙන්නේ නැහැ. එක මිනිස්සෙක්වත් අතහැරෙන්නේ නැතුව මිනිස්සු ඔක්කොම එක්කෙනෙක්වත් අතහැරෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? සමස්ත වර්ගය නිර්වශේෂව එක්කෙනෙක්වත් ඉතිරි නැතිව නිර්වශේෂව ඒ හැමෝම සුවඳයි. ඒ හැමෝගෙම සුවඳ කියන ලක්ෂණය ඇත කියලයි ඒකේ අදහස් කරන්නේ. ඔයාලා ඒ වගේම අහලා ඇති අදහස් තියෙනවා කියවීම මිනිසා සම්පූර්ණ කරයි. දැන් ඒකේ අදහස කියවීම මිනිසා එක්කෙනෙක් වගේ නෑ. ඒකේ අදහස එක මිනිස්සෙක් නෙවෙයි. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන්නේ කියවීම සියලු මිනිස්සුම සෑම මිනිස්සෙක්ම මොකද කරන්නේ? සම්පූර්ණ කරනවා. ඒකද සර් මට මතක තියාගන්න සියලු නිලියන් ලස්සන වේ කියන එකම තමයි නිලිය ලස්සන වේ කියලා කියවෙන්නේ. නිලිය ලස්සන වේ කියන්නේ මොකද්ද? නිලිය කියන ඕන කෙනෙක්, නිලියක් වෙන ඕන කෙනෙක් ලස්සනයි කියන එක ඒකත් සෑම නිලියක්ටම සියලු නිලියන්ට ඔක්කොම නිලියන්ට එකක් නෑර නිලියන්ට 100% නිලියන්ට අදාළයි කියන එක මතක තියාගන්න. ඒක හරියට විභාගේ වැදගත් වෙයි. දැන් මේ තියෙන්නේ ඒ ප්‍රස්තුතේ ෆෝමැට්ස් ටික. right මොකද්ද? සියලු SP වේ, ඔක්කොම SP වේ, සෑම SP වේ, හැම SP වේ, 100ක් SP වේ, එකක් නෑර SP වේ, ඊට පස්සේ SP වේ. මෙන්න මේ මුල් කෑල්ල නැතිව කියන්න පුළුවන්. right හරි. දැන් මේ මොන ක්‍රමයට ඔයා කිව්වත් එන්නේ මොකද්ද? ඒ ප්‍රස්තුතයක්. මේ මොන ක්‍රමයට කිව්වත් එන්නේ මොකද්ද? ඇරිස්ටෝටල් කියන සාමාන්‍ය නැත්තම් සර්වවාචී ප්‍රතිජානන ප්‍රස්තුතයක්. right. අපි බලමු මේකේ වාච්‍ය වාචයට කැමති වචන දෙකක් දාලා SP වෙනුවට හිතන්න. මම වාච්‍ය වෙනුවට දානවා. හිතන්න මම වාච්‍ය වෙනුවට දානවා කාන්තාවන් කියලා. වාච්‍ය වෙනුවට දානවා කාන්තාවන්. හිතන්න වාචකයට දානවා ලස්සන කියලා. හා දැන් එතකොට මට කියා ගන්න ඕනේ මොකද්ද? කාන්තාවන් කියන වර්ගයේ එක්කෙනෙක් නෑර කියන්නේ සර්වවාචී ඉතිරි නැතිව ඒ සමස්තයම ලස්සන වේ. ලස්සන වේ කියන්නේ මොකද්ද? ප්‍රතිජානනයි කියලා කියා ගන්න ඕනේ. හා. එතකොට ඕක අපිට එදිනෙදා කියන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. අපි ලොජික් වලින් ඉගෙන ගන්නේ මොකද්ද? මිනිස්සු එක එක විදිහේ තර්ක දාන් එනවා, වාක්‍ය දාන් එනවා, ප්‍රස්තුත දාන් එනවා. හැබැයි ඇතුලේ තියෙන්නේ අදහස තමයි අබ්බන්නේ. ඒතර ඇරිස්ටෝටල් කියනවා මේ ක්‍රම මොකෙන් කිව්වත් අදහස ඒ. හා කියමු. දැන් මට කියන්න සමස්ත කාන්තාව ලස්සනයි. කොහොමද කියන්නේ? සියලු කාන්තාවන් ලස්සන වේ. මේ SP වලට මේ දෙක ආදේශ ගන්න. සියලු කාන්තාවන් ලස්සන වේ. ඒකම කියන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. මොනවාද? ඔක්කොම කාන්තාව ලස්සන වේ. ඊට පස්සේ ආයි සෑම කාන්තාවක්ම ලස්සන වේ. ඊට පස්සේ හැම කාන්තාවක්ම ලස්සන වේ. ඊට පස්සේ 100ක් කාන්තාව ලස්සන වේ. ඊට පස්සේ එකෙක් නෑර කාන්තාව ලස්සන වේ. එකෙක් නෑර කියන්නේ මොකද්ද? එකක්වත් මිස් නොකර සමස්තයම ලස්සනයි. ඊට පස්සේ ඕක කියන්න පුළුවන් තව ක්‍රම දෙකක් ඇරිස්ටෝටල් කිව්වා. ඒක තමයි අපි අන්තිමේදී කතා කරේ. මොකක්ද? මේ මුල වචනේ හලන්න පුළුවන්. මෙන්න මේ මුල් කෑල්ල හලලා කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? කාන්තාවන් ලස්සන වේ.
කාන්තාවන් ලස්සනයි. කාන්තාවන් ලස්සනයි කියන එකේ ඇතුළේ තියෙන අදහස ඇරිස්ටෝටල් කියනවා කාන්තාවන් ලස්සන වේ කියලා කියන්නේත් මොකද්ද? සියලු කාන්තාවන් ලස්සන වේ කියන එක. right? ඊට පස්සේ හිතන්න ඊළඟ එක කාන්තාව ලස්සනයි. මතකද මම කලින් සින්දුවකුත් කිව්වා කාන්තාව ලස්සනයි. කාන්තාව ලස්සනයි කියන්නේත් මොකද්ද? කාන්තාව කියන ඕන කෙනෙක් ගාව ලස්සන කියන ලක්ෂණේ තියෙනවා. ලස්සන කියන ලක්ෂණේ තියෙනවා. right? ඊට පස්සේ හිතන්න මෙහෙම එකක්. දැන් ඔයාලා විභාගයක් ලියුවා. හිතන්න විභාගයක් ලිව්වා. ඒකේ ඔයාලට ෆුල් මාක්ස් හම්බුණා. right? 100. ඔයාලා කොහොමද කියන්නේ? සියලු ලකුණු හම්බුනේ. සියලු ලකුණු ගත්තා. ඊට පස්සේ ඔක්කොම ලකුණු ගත්තා. ඊට පස්සේ සෑම ලකුණක්ම ගත්තා. හැම ලකුණක්ම ගත්තා. 100ක් ලකුණු ගත්තා. එකක් නෑර ලකුණු ගත්තා. එකක් නෑර කියන්නේ මොකද්ද? එක ලකුණක්වත් මිස්සුන්නේ නැහැ. සමස්ත ලකුණු ගත්තා. right? එතකොට මේ ඕන ක්‍රමයකින් ප්‍රස්තුතයක් කිව්වොත් ඒකේ එන්නේ මොන අදහසක්ද සර් මැඩම්? ඒකේ එන්නේ ඒ ප්‍රස්තුතයක අදහසක්. ඒකේ එන්නේ මොන අදහසක්ද? ඒකේ එන්නේ ඒ ප්‍රස්තුතයක අදහසක්. ඊට පස්සේ අපි හිතමු දැන් ඔය පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට හැමෝටම හම්බ වෙනවා කාර් පර්මිට්. එතකොට අපි මෙතෙන්ට දාමු වාච්‍යර දාමු පාර්ලිමේන්තු മന്ത്രിවරු. එයාලා හැමෝටම හම්බ වෙනවා මොනවද? වාහන පර්මිට් හම්බ වෙනවා. වාහන බලපත්‍ර හම්බ වෙනවා. දැන් ඔය ඔක්කොමල්ල වාහන ගන්නවා. නොගෙන ඉන්නේ ඔය ඔක්කොමල්ල වාහන ගන්නවා. අපි කොහොමද ඒක කියන්නේ? දැන් අපිට කියන්නේ මුළු වස්තු වර්ගින්න සමස්තයම එක්කෙනෙක්වත් නැහැ. හැමෝම වාහන ගත්තා. හැමෝම වාහන ගත්තා කියන ලක්ෂණේ ඇත. කොහොමද අපිට කියන්න පුළුවන්? මේ ඕන ක්‍රමයකින් කියන්න පුළුවන්. මොකද්ද? සියලු മന്ത്രിවරුන්ට සියලු පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට පර්මිට් හම්බුණා. නැත්නම් ඔක්කොම පාර්ලිමේන්තු മന്ത്രിවරු පර්මිට් ගත්තා. ඊට පස්සේ සෑම පාර්ලිමේන්තු മന്ത്രിවරයෙක්ම පර්මිට් ගත්තා. ඊට පස්සේ හැම පාර්ලිමේන්තු മന്ത്രിවරයෙක්ම පර්මිට් ගත්තා. ඊට පස්සේ 100%ක් පාර්ලිමේන්තු മന്ത്രിවරු පර්මිට් ගත්තා. ඊට පස්සේ එකෙක් නෑර පාර්ලිමේන්තු മന്ത്രിවරු පර්මිට් ගත්තා. නැත්නම් ඔයාලට මේ ඉස්සරහ කියලා හලලා කියන්න පුළුවන්. ඒ කිව්වත් ඒමයි ඈ. වරදවා තේරුම් ගන්න එපා. එහෙම කිව්වත් ඒ. මොකද්ද? මුල් කෑල්ල හල්ලා කියන්නේ. මොකද්ද? කෙලින්ම මෙතනින් පටන් ගන්න. මොකද්ද? පාර්ලිමේන්තු മന്ത്രിවරු පර්මිට් ගත්තා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පර්මිට් ගත්තා කියන්නේ මොකද්ද? හැමෝම ගත්තා කියන එක. right? හැමෝම ගත්තා කියන එක. ඒකයි දැන් ඔය සමහරවිට රංජන් රාමනායක මහත්මයා හැම කියන්නේ. හිතන්න කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දූෂිතයි. එහෙම කිව්වොත් එයා අතින් කියවෙන්නේ බරපතල වාක්‍යයක්. මොකද්ද ඒ වාක්‍යයේ අදහස? හැමෝම දූෂිතයි කියන එක. මේ මුල් කෑල්ල හලලා වාච්‍යයි වාචකයේ දාලා වේ කියලා කිව්වත් එන්නේ මොකද්ද? සියලු වේ කියන අර්ථෙමයි. සියලු වේ කියන අර්ථෙමයි. right. එතකොට සර් මැඩම් ඔයාලට මෙහෙම අභ්‍යාස හුරු වෙන්න පුළුවන්. right. මෙතනට කැමැති වාචකයක් දාන්න. ඊට පස්සේ අදහස ගන්න. දැන් හිතන්න මේ ටිකේ කොවිඩ් කේස් එකත් එක්ක ආණ්ඩුව කියනවා මොකද්ද? හැම කොවිඩ් රෝගියෙක්ම යාලා නිරෝධායනය කරා කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? එක්කෙනෙක්වත් මිස්සුන්නේ නැහැ කියලා ආණ්ඩුව කියන්නේ. එතකොට කොහොමද යාලා ඒක කියන්නේ? සියලු කොවිඩ් රෝගීන් නිරෝධායනය කළ අය වේ. සියලු කොවිඩ් රෝගීන් නිරෝධායනය කරා කියලා කියන්නේ. ඊට පස්සේ ඔක්කොම කොවිඩ් රෝගීන් නිරෝධායනය කළා වේ. ඔක්කොම කොවිඩ් රෝගීන්ව නිරෝධායනය කරා. ඊට පස්සේ යාලා කියනවා මොකද්ද? සෑම කොවිඩ් රෝගියෙක්ම නිරෝධායනය කළා වේ. ඊට පස්සේ ඕනනම් එයාලට කියන්න පුළුවන් හැම කොවිඩ් රෝගියෙක්ම අපි නිරෝධායනය කළා. නැත්නම් කියන්න පුළුවන් අපි 100% කොවිඩ් රෝගීන් නිරෝධායනය කරා. නැත්නම් එයාලට කියන්න පුළුවන් අපි එකෙක් නෑර කොවිඩ් රෝගීන් නිරෝධායනය කරා. නැත්නම් එයාලා මෙහෙම කිව්වත් right? මෙහෙම කිව්වත් මුල් කෑල්ල හලලා කිව්වත් අපි කොවිඩ් රෝගීන්ව නිරෝධායනය කරා. එහෙම කිව්වත් ඒකේ අදහස අපි මේ කෑල්ල නෑ උන බණ්ඩ අපි කොවිඩ් රෝගීන්ව නිරෝධායනය කරා. කෙලින් පටන් ගන්න මෙතනින්. කෙලින්ම පටන් ගන්න මෙතනින්. අපි කොවිඩ් රෝගීන්ව නිරෝධායනය කළා. කෙලින්ම මෙතනින් පටන් ගත්තත් ඒකේ අදහස මොකද්ද සර් මැඩම්? සියල්ල කරා කියන එක. ඒකේ අදහස හැමෝම කරා කියන එක. නැත්තම් ඕනනම් කියන්න පුළුවන් ඔගේ ඒකවාචී විදියට කොවිඩ් රෝගියා නිරෝධායනයට සඳහා යොමු කරනවා. කොවිඩ් රෝගියා නිරෝධායනට යොමු කරනවා කියන්නේ මොකද්ද? සියලු කොවිඩ් රෝගීන්ව නිරෝධායනට යොමු කරනවා. කොවිඩ් රෝගියා නිරෝධායනය විය යුතුයි. දැන් එහෙමනේ කියන්නේ කොවිඩ් වැළඳුනොත් ඔබට කොවිඩ් වැළඳුනොත් ඔබ නිරෝධායනය විය යුතුයි. ඒ කියන්නේ මොකද්ද? ඒක හැමෝටම අදාළයි. right? හැමෝටම අදාළයි කියන්නේ මොකද? ඔයාටත් අදාළයි, වගේ ගෙදරටත් අදාළයි, මටත් අදාළයි. right? ඊට පස්සේ පන්සලේ හාමුදුරුවන්ටත් අදාළයි, බස් එකක් ඩ්‍රයිව් කරන ඩ්‍රයිවර් මහත්මයාටත් අදාළයි, වෙළඳාමක් කරන ව්‍යාපාරික මහත්මයාටත් අදාළයි, දොස්තර මහත්මයාටත් අදාළයි, නීතිඥවරයාටත් අදාළයි. හැමෝටම අදාළයි. හැමෝටම අදාළයි. කොවිඩ් රෝගියා නිරෝධායනය විය යුතුයි කියන්නේ මොකද්ද? සියලු කොවිඩ් රෝගීන් නිරෝධායනය විය යුතුයි කියන එක. ඒකින්ද තේරුම් ගන්න මෙතන සමහරලාට එන්නේ නිකන් ඒකවාචී වගේ. එක්කෙනෙක් ගැන කියනවා වගේ තමයි අදහස එන්නේ. එක්කෙනෙක් ගැන කියනවා වගේ කිව්වට ඒකේ අදහස මොකද්ද සර් මැඩම්? සියලු වේ කියන එකම. ඒකින්ද දැන් ඔයාලා කරන්න ඕන ඔයාලට එදිනෙදා ඇහෙන මේ වාක්‍ය තියෙනවා. right? එදිනෙදා ඇහෙන වාක්‍ය තියෙනවා. ඒතර අපි අඳුර ගන්න ඕනේ මේක ඇරිස්ටෝටල් කියපු මොන ප්‍රස්තුතියක්ද? ඒකින්ද සියලු වේ, ඔක්කොම වේ, සෑම වේ, හැම වේ, 100%ක් වේ, එකක් නෑර වේ. සමහර වෙලාවට මුල් කෑල්ල නොකිය right? කොවිඩ් රෝගීන් නිරෝධායනය විය යුතුයි. කොවිඩ් රෝගියා නිරෝධායනය විය යුතුයි. ඔබට කොවිඩ් වැළඳුනොත් නිරෝධායනය විය යුතුයි. එතන එක්කෙනෙක් වගේ කිව්වට එතන අදහසක් මොකද්ද සර් මැඩම්?
සියලු දෙනාටම මේක අදාළයි කියන එක. ඒකෙන් හින්දා පොඩ්ඩක් අවබෝධයෙන් ඉන්න මේ ටික තමයි තව ඉතින් ක්‍රම තියෙනවා රයිට් අපිට වචන ඕන හදලා ගන්න පුළුවන් රයිට් ඔක්කොමල්ලාම එහෙම වුණත් වචන ගහලා ගන්න පුළුවන්. නමුත් මේ ටික තමයි සාමාන්‍ය විභාගින ෆෝමැට් එක. ඒකෙනුත් මේක තමයි සර් මැඩම් ඒ ප්‍රස්තුතයක් හදන්න පුළුවන් නිවැරදිම සහ නිරුපාදිකම අදහස ඍජුවම එන ක්‍රමේ. අදහස නිරුපාදිකව කෙලින්ම එන ක්‍රමේ තමයි මොකද්ද? සියලු SPV. ඒකින්ද හැම වෙලේම තේරුම් ගන්න වැදගත් දෙයක් කරනකොට ඒ ප්‍රස්තුතයක් කියා ගන්න ඕන නම් කියන්න පිරිසිදුම ක්‍රමේ මොකද්ද? සියලු වේ. ඒකයි ඔයාලගේ පේපර්ස් වල උඩින් print කරලා එන්නේ මොකද්ද? සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දිය යුතුය. පැහැදිලිම ක්‍රමයට කියලා එන්නේ. ඒ කියන්නේ මොකද්ද? උඹලා එකක්වත් ඉතුරු කරන්න බෑ. නිර්වශේෂයි. එකක්වත් ඉතුරු කරන්න බෑ. අවශේෂ නෑ. අවශේෂ නෑ. නිර්වශේෂයි. ඉතුරු නැතිව ඔක්කොටම ලියන්න ඕනේ. ඉතිරි නැතිව ඔක්කොටම ලියන්න ඕනේ. ඒකින්ද සර් මැඩම් සාමාන්‍යයෙන් ඒ ප්‍රස්තුතයක් කියන්න පුළුවන් පැහැදිලිම පිරිසිදුම නිරුපාදිකම ඍජුම ක්‍රමේ තමයි මොකද්ද? සියලු SPV. හැබැයි මේ මොන ක්‍රමෙන් ආවත් ඒවා මොනවද? ඒ ක්‍රමයට ආවත් ඒවා මොනවද? ඒ ප්‍රස්තුතමයි. ඒකින්ද තේරුම් ගන්න ඒ ප්‍රස්තුතයක් කියන්න පුළුවන් රටා ගොඩක් තියෙනවා. ඒකයි අපි එකින් එක ලියාගෙන ඒ රටා ටික පැහැදිලි කරගත්තේ. 18 වෙනි පිටුවේ අපි ලියන්න යන්නේ වැදගත් කරුණක්. ලියන්න රතු පාට පෑනින් තරුවක් දාලා. ලියන්න රතු පාට පෑනින්ම ලියන්න. මීට අමතරව නිශ්චිත එක් දෙයක් නිශ්චිත එක් පුද්ගලයෙක් නිශ්චිත එක් දෙයක් නිශ්චිත එක් පුද්ගලයෙක් නිශ්චිත එක් ස්ථානයක් නිශ්චිත එක් දෙයක් නිශ්චිත එක් පුද්ගලයෙක් නිශ්චිත එක් ස්ථානයක් පිළිබඳව ඇත යන අර්ථයෙන් නිශ්චිත එක් දෙයක් නිශ්චිත එක් ස්ථානයක් නිශ්චිත එක් පුද්ගලයෙක් පිළිබඳව ඇත යන අර්ථයෙන් අදහස් දක්වන ප්‍රස්තුතද පිළිබඳව ඇත යන අර්ථයෙන් අදහස් දක්වන ප්‍රස්තුතද ඇරිස්ටෝටල් සැලකුවේ පිළිබඳව අදහස් දක්වන ප්‍රස්තුතද ඇරිස්ටෝටල් සැලකුවේ ඒ ප්‍රස්තුත ලෙසය. ඇරිස්ටෝටල් සැලකුවේ ඒ ප්‍රස්තුත ලෙසය. right sir madam. ලියන්න උදාහරණයක් සාමාන්‍ය පෑන කරන්න. මේ උදාහරණ ටික ලියන්න පළවෙනි එක ඇරිස්ටෝටල් දාර්ශනිකයෙක් වේ. ලියන්න උදාහරණ ඇරිස්ටෝටල් දාර්ශනිකයෙක් වේ වර්ණක් අස්සේ දාන්න A කියලා. ඇරිස්ටෝටල් දාර්ශනිකයෙක් වේ වර්ණක් අස්සේ දාන්න A කියලා. ලියන්න දෙවෙනි උදාහරණය නුවර ලස්සන වේ. නුවර ලස්සන වේ. දාන්න වර්ණක් දාලා දාන්න A කියලා. right sir madam පෑන අයින් කරන්න තේරුම් ගන්න. මේක ඇරිස්ටෝටල්ගේ ප්‍රස්තුතවල තියෙන විශේෂ එක්තරා මතක තියාගන්න ඕනේ තැනක්. ඒක තමයි ඇරිස්ටෝටල් සාමාන්‍යයෙන් ඒ කියලා කිව්වේ මොකද්ද? වස්තු වර්ගයේ සමස්තය ගැන ඇත. ඉතිරි නැතිව සමස්තය ගැන ඇත. හැබැයි ඊට පස්සේ ඇරිස්ටෝටල් නිශ්චිත එක වස්තුවක්. බාන්න මෙතන දුන්න උදාහරණ ඇරිස්ටෝටල් නිශ්චිත එක්කෙනයි. පැහැදිලි නිශ්චිත එක්කෙනෙක්. නුවර පැහැදිලි නිශ්චිත එක ටවුමක්. නිශ්චිත එක දෙයක් ගැන ඇත කියන ඒවත් දාන්නේ මොන ප්‍රස්තුත වලටද? ඒ ප්‍රස්තුත වලට. ඇයි? ඇරිස්ටෝටල් මිනිසෙක් කියද කවුරු ගැනද කතා කරන්නේ? ඇරිස්ටෝටල්. ඒ ඇරිස්ටෝටල් කියන එක්කෙනා ගැන ඉතිරි නැතිව අදහසක් එනවා. ඒතර මෙතන වස්තුව කවුද? ඇරිස්ටෝටල්. මම කියනවා එයා දාර්ශනිකයෙක්. ඇරිස්ටෝටල් දාර්ශනිකයෙක් කියන්නේ මොකද්ද? වස්තු ගන්න කීයද? එක්කෙන් එකයි. right මෙතන කතා කරන්නේ වස්තු කීයද? එක්කෙනෙක් ගැන. ඉතින් එයා ගැන ඉතිරි නැතිව අදහසක් එනවා. ඉතිරි වුන්නේ නැහැ. ඇරිස්ටෝටල්ගෙන් පළුවක් දාර්ශනිකයෙක් වේ. ඇරිස්ටෝටල්ගෙන් භාගයක් දාර්ශනිකයෙක්. එහෙම නෙමෙයි කිව්වේ. ඇරිස්ටෝටල් දාර්ශනිකයෙක් වේ. එකෙන් එකයි. එකෙන් එකයි කියන්නේ ඇරිස්ටෝටල් කියන එක්කෙනා ගැන ඉතිරි නැතිව අදහස් එන්නේ. ඒකද සර් මැඩම් ඔයාලට ඒක තේරෙනවා නම් පොඩ්ඩක් එහෙම තේරුම් ගන්න. එතනක් තියෙන නිර්වශේෂ බවක්. එතන තියෙන්නේ එකෙන් එකයි. එක්කෙනාගෙන් එක්කෙනෙක් ගැන අදහස් දෙනවා. ඉතින් එකෙන් එකයි කියන්නේත් මොකද්ද? 100%යි කියන එකනේ. ගණන් හැදුවොත් එකෙන් එකයි කියන්නේ 100%යිනේ. ඉතිරි නැතිවනේ. ඇරිස්ටෝටල් දාර්ශනිකයෙක් කියන්නේ ඇරිස්ටෝටල් දාර්ශනිකයෙක්. ඉතිරි නැතිව. එස බලන්න ඊළඟ එක නුවර ලස්සන වේ. එතකොට නුවර කියන ටවුමේ කොටස් සමහර තැන් ලස්සනයි. එහෙම නෙමෙයි මං කිව්වේ. නුවර ලස්සනයි. ඒ කියන්නේ මොකද්ද? නුවර කියන ටවුම ලස්සනයි. නුවර ලස්සන වේ. නුවර කියන ටවුම් කීයද? එකයි. ඒ මුළු ටවුමම ලස්සනයි. එකෙන් එකයි. එකෙන් එකයි කියන්නේ කීයද? 100%යි. නුවර ලස්සනයි කියන්නේ එතනත් ඉතිරි නැතුව මම මුළු අදහසක් ගේන්නේ. නුවර කියන ටවුන් එක ගැන ඉතිරි නැතුව නුවර කොටස් ලස්සනයි. එහෙම නෙමෙයි කිව්වේ. නුවර ලස්සනයි. ඉතිරි නැතිව අදහසක් එනවා. එතනත් එන්නේ ඉතිරි නැතිව අදහසක්. ඒකින්ද පොඩ්ඩක් හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් ඒ ප්‍රශ්න කියන්නේ සමස්තය ගැන ඇත. හැබැයි එක්කෙනෙක් ගැන එක නිශ්චිත දෙයක්
නිශ්චිත දෙයක්. ඇරිස්ටෝටල් එක නිශ්චිත වස්තුවක්. නුවර එක නිශ්චිත තැනක්. කොළඹ ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, දුන්හිඳ ඇල්ල, right? නිශ්චිත එක දෙයක් ගැන ඇත කියනවා නම් ඒවත් ඇරිස්ටෝටල් මොන ප්‍රස්තුත විදිහටද ගත්තේ? ඒ ප්‍රස්තුත විදිහට. ඒකත් ඇරිස්ටෝටල් ගත්තේ මොන ප්‍රස්තුත විදිහටද? ඒ ප්‍රස්තුත විදිහට. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් සර් මැඩම් සියලු මිනිස්සු මැරෙන සුළුයි කියන්නේ ඒකක්, සෑම මිනිස්සු මැරෙන සුළුයි කියන්නේ ඒකක්, ඔක්කොම මිනිස්සු මැරෙන සුළුයි කියන්නේ ඒ, 100ක් මිනිස්සු මැරෙනවා කියන්නේ ඒ, මිනිස්සු මැරෙනවා කියන්නේ ඒ. බාන්න දෙවෙනි උදාහරණ කාණ්ඩේ, right? මම උදාහරණ දුන්නේ දෙවෙනි කාණ්ඩේ. මිනිස්සු මැරෙනවා කියන්නේ ඒ, සියලු නැතිව මිනිස්සු මැරෙනවා කියන්නේ ඒ, මිනිසා මැරෙනවා කියන්නේ මොකද්ද? මිනිසා මැරෙනවත් කියන්නේ මොකද්ද? ඔක්කොම මිනිස්සු මැරෙනවා. මිනිසා මැරෙනවා කියන්නේ මොකද්ද? ඔක්කොම මිනිස්සු මැරෙනවා. සහ හිරන්ත මැරෙනවා කිව්වත් හිරන්ත කියන්නේ එක්කෙනයි. හිරන්ත මැරෙනවා කියන්නේ එක්කෙනාගේ එක්කෙනයි. ඒතකොට හිරන්ත මැරෙනවා කිව්වත් ඒකත් මොකද්ද? ඒ කියන්නේ සර් මැඩම් මතක තියාගන්න. එතන ඇරිස්ටෝටල් අදහස් කරේ ඉතිරි නැතිව ඒ කතා කරන වස්තුව හරි වස්තු සමූහය ගැන හරි ඉතිරි නැතිව ඒ සමස්තය ගැනම ඇත කියන අදහසක් එනවා නම් ඒක මොකද්ද? ඒවා ඔක්කොම ඒ ප්‍රස්තුත. එහෙනම් වර්ගයේ සමස්තය ගැන ඇත කිව්වත් ඒ එක වස්තුවක් කිව්වොත්, එක වස්තුවක නමක් කිව්වොත්, එක තැනක නමක් කිව්වොත්, ඒක ගැන ඇත කිව්වත් ඇරිස්ටෝටල් ගන්නේ මොන ප්‍රස්තුත වලටද? ඒ වලට. ඒක අපි පස්සේ ඇරිස්ටෝටල්ගේ දෝෂයක් විදිහට කතා කරනවා. නමුත් ඇරිස්ටෝටල්ගේ තර්කය තමයි එකෙන් එකයි කියන්නේ නිර්වශේෂයි. ඇරිස්ටෝටල් දාර්ශනිකයෙක් කියන්නේ ඒ දාර්ශනිකයෙක් එක්කෙනාගෙන් එක්කෙනා නිර්වශේෂව අදහස් ප්‍රකාශ වුණා. හිරන්ත මැරෙනවා කියන්නේ හිරන්ත කියන්නේ එක්කෙනෙක්. හිරන්ත මැරෙනවා කියන්නේ එක්කෙනාගෙන් එක්කෙනයි. මම ගැන ඉතිරි නැතිව අදහසක් ආවා. right? මගේ කෑල්ලක් මැරෙනවා කියලා නෙමෙයි කිව්වේ. මගේ අතක් කොටසක් මැරෙනවා නෙමෙයි. හිරන්ත මැරෙනවා කියන්නේ මගේ සමස්තයෙන් මැරෙනවා. එතකොට සර් මැඩම් එතනත් ඇරිස්ටෝටල් කියන්නේ එක්කෙනාගෙන් එක්කෙනෙක් ගැන නිර්වශේෂව අදහස් ගෙනාවත් මොන ප්‍රස්තුතයක්ද ඒක? ඒ ප්‍රස්තුතයක්. එහෙම තමයි සර් මැඩම් ඒ ප්‍රස්තුත ගැන සාකච්ඡා වෙන්නේ. එහෙනම් දැන් අපි බලමු 18 වෙනි පිටුවේ මැද තියෙනවා මොකක්ද? බලන්න ඊළඟ මාතෘකාව සාමාන්‍ය ප්‍රතිෂේධන ප්‍රස්තුත නැත්නම් ඊ ප්‍රස්තුත. සර්වවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුත නැත්නම් සාමාන්‍ය ප්‍රතිෂේධන ප්‍රස්තුත මේවට අපි කියනවා ඊ ප්‍රස්තුත කියලා. ලියන්න පළවෙනි වාක්‍යයේ කලින් වගේම මේවාට සර්වවාචී ප්‍රතිෂේධන මේවාට සර්වවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුතයයිද කියයි. මේවාට සර්වවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුතයයිද කියයි. මේවට සර්වවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුතයයිද කියයි. right sir madam. ඊටු ටික ලියන්න කලින් තේරුම් ගන්න. ඒතර සර්වවාචී කියලා කියන්නේ මොකද්ද? වස්තු වර්ගයේ සමස්තය වෙන්න ඕනේ. ඉතිරි නැතිව සමස්තය. ඒ කියන්නේ සර්වවාචී කියන්නේ එක්කෙනෙක්වත් ඉතිරි නැතුව සමස්තය ගැන අදහසක් එන්නත් ඕනේ. ඒ කියන්නේ සර්වවාචී. හැබැයි මෙතන අදහස එන්නේ ප්‍රතිෂේධන. මෙතන අදහස එන්නේ නෑ කියලා කියා ගන්නත් ඕනේ. සමස්තයක් ගැන ඉතිරි නැතිව නෑ කියලා කියා ගන්න ඕනේ. එහෙනම් අපි අර්ථකථනය ලියාගමු. එනම් ඊට පල්ලෙහා පොලිමෙන් ලියන්නේ. එනම් කිසියම් වස්තු වර්ගයක සමස්තය පිළිබඳව සමස්තය පිළිබඳව නිර්වශේෂව කිසියම් වස්තු වර්ගයක සමස්තය පිළිබඳව නිර්වශේෂව නැත යන අර්ථය ජනනය කරන ප්‍රස්තුත නැත යන අර්ථය ජනනය කරන ප්‍රස්තුත සාමාන්‍ය ප්‍රතිෂේධන ප්‍රස්තුත නැත යන අර්ථය ජනනය කරන ප්‍රස්තුත සාමාන්‍ය ප්‍රතිෂේධන ප්‍රස්තුත වේ. නැත යන අර්ථය ජනනය කරන ප්‍රස්තුත සාමාන්‍ය ප්‍රතිෂේධන ප්‍රස්තුත වේ. සාමාන්‍ය ප්‍රතිෂේධන ප්‍රස්තුත වේ. right. අපි ඉතිරි වාක්‍ය ලියන්න කලින් උදාහරණයක් බලමු. හරි. දැන් මේ ඊ ප්‍රස්තුතය අපි මෙහෙම උදාහරණකින් තේරුම් ගමු. දැන් ඔයාලට පේනවා මෙතන ඉන්න අපරාධකරුවන් 5 දෙනෙක් වලට පේනවා. ඉතින් අපරාධකාරයෝ කියන්නේ කවුද? එයාලා නිර්දෝෂී නෑනේ. අපරාධකාරයෝ කියන අය නිර්දෝෂී නෑනේ. අපරාධ කරලා දැන් ඔප්පු වෙලා ඉන්නේ. එහෙනම් අපිට දැන් කියන්න මෙයක් නිර්දෝෂී නෑ, බීත් නිර්දෝෂී නෑ, සීත් නිර්දෝෂී නෑ, ඩීත් නිර්දෝෂී නෑ, මේ එක්කෙනෙක්වත් නිර්දෝෂී නෑ. කොහොමද අපි ලියන්නේ? ලියමු උදාහරණ පළවෙනි අදියර ලියන්න කිසිම අපරාධකරුවෙක් නිර්දෝෂී නොවේ. කිසිම අපරාධකරුවෙක් නිර්දෝෂී නොවේ. කිසිම අපරාධකරුවෙක් කියන්නේ මේ එක්කෙනෙක්වත් නිර්දෝෂී නැහැ. right. එතකොට සර් මැඩම් කලින් වගේ ඉරි දෙකක් ගහන්න යටින් කිසිම නොවේ කියන එකට යටින් ඉරි දෙකක් ගහන්න කිසිම නොවේ. කිසිම අපරාධකරුවෙක් නිර්දෝෂී නොවේ කියන්නේ මේ එක්කෙනෙක්වත් නිර්දෝෂී නැහැ.
ඕකම කියන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. ලියන්න ඊට පල්ලෙහෙන් තව ක්‍රමයක් සාමාන්‍ය පැනින් ලියන්න. කිසිදු අපරාධකරුවෙක් නිර්දෝෂී නොවේ. කිසිදු අපරාධකරුවෙක් නිර්දෝෂී නොවේ. කිසිදු අපරාධකරුවෙක් නිර්දෝෂී නොවේ. කිසිදු අපරාධකරුවෙක් නිර්දෝෂී කියන්නේ මේ නිර්දෝෂී නොවේ කියන්නේ මේ එක්කෙනෙක්වත් නැහැ. එක්කෙනෙක්වත් නැහැ. මෙයක් නැහැ, මෙයක් නැහැ, මෙයක් නැහැ, මෙයක් නැහැ, මෙයක් නැහැ. එක්කෙනෙක්වත් නැහැ. එක්කෙනෙක්වත් නැහැ කියන්නේ මොකක්ද? ඔයා තේරුම් ගන්න. එක්කෙනෙක්වත් නැහැ කියන්නේ එක්කෙනෙක්වත් මිස්සුන් නැහැ. සමස්තයම නිර්වශේෂව නොවේ. right හොඳයි. ඒකම කියනවා අපි සාමාන්‍යයෙන් එදිනදා භාෂාවේ මෙහෙම ලියන්න එක අපරාධකරුවෙක්වත් නිර්දෝෂී නොවේ. ලියන්න තව එකක් එක අපරාධකරුවෙක්වත් නිර්දෝෂී නොවේ. එක අපරාධකරුවෙක්වත් නිර්දෝෂී නොවේ. යටින් ඉරි ගහන්න එකවත් නොවේ කියන තැන්වලදී. එකවත් නොවේ. අපි ඉරි ගැහුවා කිසිම නොවේ, කිසිඳු නොවේ. දැන් එකවත් නොවේ. එක අපරාධකරුවෙක්වත් නිර්දෝෂී නොවේ. එක අපරාධකරුවෙක්වත් නිර්දෝෂී නෙවේ. එක්කෙනෙක්වත් නිර්දෝෂී නොවේ කියන්නේ මොකද්ද? මේ එක්කෙනෙක්වත් නැහැ. මේ එක්කෙනෙක්වත් නිර්දෝෂී නොවේ. මේ A B C D E කියන පස් දෙනාගෙන් එක්කෙනෙක්වත් නිර්දෝෂී නැහැ. කිසිම එක්කෙනෙක් නිර්දෝෂී නැහැ. right. හොඳයි සර් මැඩම්. එහෙම තමයි ගොඩක් වෙලාවට මේ E ප්‍රස්තුත එන්නේ. එහෙම තමයි ගොඩක් වෙලාවට මේ E ප්‍රස්තුත එන්නේ. මේ E ප්‍රස්තුතය සර්වවාචී ප්‍රතිෂේධන නැත්නම් සාමාන්‍ය ප්‍රතිෂේධන. ඒකේ හරීම තේරුම දැනගන්න අපි පොඩ්ඩක් මෙතුමගෙන් ඇහුවොත් එතකොට අපිත් එක්ක ඉන්නවා ප්‍රධාන දේශපාලන පක්ෂික නායකතුමෙක්. ඒතර ඔබතුමාට මේ වර්තමාන දේශපාලන ගැන විවේචනයක් තියෙනවද මේ ආණ්ඩුව ගැන? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ලංකාවේ ඉන්නවා අපේ 103ක්. මේ 103 නාමයෙන් අපි කියනවා. ඕ නියෝජනයක් විදිහට අපි කියනවා. මේ රජය තුල ඉන්න කිසිදු අමාත්‍යවරයෙක් අවංක නැහැ කියන කාරණාව අපි කියන්න කැමතියි. පැහැදිලිවම කියනවා. ඔබතුමා මේ බරපතල ප්‍රකාශයක් කරනවා. ඔබතුමා කියන්නේ කිසිඳු රජයේ ඉන්න කිසිඳු මන්ත්‍රීවරයෙක් අමාත්‍යවරයෙක් රජයේ කිසිදු අමාත්‍යවරයෙක් අවංක නැහැ කියන කාරණා අපි කියන්න කැමතියි. ඒ කියන්නේ 103 නාමයෙන් අපි කියනවා රජය තුල ඉන්න කිසිදු අමාත්‍යවරයෙක් අවංක නැහැ කියන කාරණා. ඒ කියන්නේ වෙළඳ අමාත්‍යවරයෙක් අවංක නැද්ද? කිසිදු කෙනෙක් අවංක නැහැ. මුදල් අමාත්‍යවරයෙක් අවංක නැහැ. කිසිදු කෙනෙක් අවංක නැහැ. සංනිවේදන සම්බන්ධ අමාත්‍යවරයා? කිසිදු කියන්නේ හැම කෙනෙක්ම කියන එක තමයි. කල්පනා කරලා බලන්න. අවංක නැහැ. අවංක නැහැ. හොඳයි. දැන් මෙතුමා කිසිදු නොවේ කියද්දී මම ඒකයි ප්‍රශ්න කීපයක් ඇහුවේ. කිසිදු අමාත්‍යවරයෙක් කියන්නේ එක අමාත්‍යවරයෙක්වත් ඉතුරු නොකර සමස්තය ගැන මේ අදහස කියන්නේ. එක්කෙනෙක්වත් ඉතුරු වෙන්නේ වෙළඳ අමාත්‍යවරයෙක් ඉතුරු වෙන්නේ අධ්‍යාපන අමාත්‍යවරයෙක් ඉතුරු නොකර හැමෝම ගැනයි මේ කියන්නේ. කවුරුත් ඉතුරු නොකර මුළු සමස්තය ගැනම කියන්නේ අවංක නැහැ. අවංක නොවේ කියලා අදහසක් ගන්න. ඒතර සමස්තය ගැන ඉතුරු නැහැ කියන්නේ මොකක්ද? සාමාන්‍ය නැත්නම් සර්වවාචී. නැහැ කියන්නේ මොන බවක්ද? ප්‍රතිෂේධ. ඒතර සමස්තය ගැන ඉතිරි නැතිව නිර්වශේෂව නැහැ කියන අර්ථය ගේනවා නම් ඒක මොකක්ද? සාමාන්‍ය නැත්නම් සර්වවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුත. කෙටියෙන් කිව්වොත් ඒකට තමයි අපි කියන්නේ E ප්‍රස්තුත කියලා. ඒක අපි කියන්නේ කැමති කිසිදු කෙනෙක් අවංක නැහැ කියන කාරණාව මේක අපි බොහොම පැහැදිලිව මේක ප්‍රකාශ කරන්න කැමති. අපිට දත්ත ලේඛන සියල්ලම තියෙනවා. 103 නාමයෙන් කියනවා කිසිදු අයෙක් අවංක නැහැ කියන කාරණාව රජදොලින අමාත්‍යවරයා. ගොඩක් ස්තුතියි. ඊට පස්සේ ලියන්න උදාහරණ දෙවන ක්‍රමය කියලා ලියන්න. උදාහරණ දෙවන ක්‍රමය. right. පහලින් පැහැදිලි කරගන්න මීට අමතරව කිසිම කමා කිසිඳු මීට අමතරව කිසිම කමා කිසිඳු යන ප්‍රමාණ ලකුණු විරහිතව යන ප්‍රමාණ ලකුණු රහිතව එහෙම ලියන්න. යන ප්‍රමාණ ලකුණු රහිතව නැත යන අර්ථයෙන් අදහස් දක්වන ප්‍රස්තුතද E ප්‍රස්තුත වේ. නැත යන අර්ථයෙන් අදහස් දක්වන ප්‍රස්තුතද E ප්‍රස්තුත වේ. නැත යන අර්ථයෙන් අදහස් දක්වන ප්‍රස්තුතද E ප්‍රස්තුත වේ. නැත යන අර්ථයෙන් අදහස් දක්වන ප්‍රස්තුතද E ප්‍රස්තුත වේ. right. හොඳයි. හරි සර් මැඩම්. එතකොට පොඩ්ඩක් මේක තේරුම් ගන්න. දැන් කලින් එකේ අපි කතා කරා මොකද්ද? සියලු මිනිස්සු මැරෙන සුළු වේ කියන්නේ A. ඒකේ සියලු කියන එක හැලිලා මිනිස්සු මැරෙන සුළු වේ කිව්වම මොකද්ද? ඒ කියන්නේ ඔක්කොම මිනිස්සු මැරෙනවා. මේකේ කිසිම මිනිස්සු මැරෙන සුළු නොවේ. කිසිම මිනිස්සු මැරෙන සුළු නොවේ කියන්නේ මොකක්ද? E එක. ඒකේ කිසිම කියන එක හැලිලා මිනිස්සු මැරෙන සුළු නොවේ. මිනිස්සු මැරෙන සුළු නොවේ කියද්දි ඒකත් මොකක්ද? ඒකත් E එකක්මයි. ඒකත් මොකක්ද? ඒකත් E එකක්මයි. මිනිස්සු මැරෙන සුළු නොවේ කියන්නේ E එකක්මයි. එතකොට අපි මේක ලියාගමු. right. මේකේ ලියන උදාහරණ ලියන උදාහරණ කන්ටිනියු කරන්න පල්ලෙහැයින් right. අර වාක්‍යයට පල්ලෙහැයින් අපි කියව ප්‍රමාණ ලකුණු රහිත ඉදිරිපත් කරන ප්‍රස්තුත E ප්‍රස්තුත වේ. ඊට පල්ලෙහැයින් ලියන්න රතු පැන කරන් ලියගෙද කමන්නේ ලියන්න අපරාධකරුවන් නිර්දෝෂී නොවේ.
අපරාධකරුවන් නිර්දෝෂී නොවේ. අපරාධකරුවන් නිර්දෝෂී නොවේ. දැන් හිතන්න මම වාක්‍යයක් කියනවා. අපරාධකාරයෝ නිර්දෝෂී නැහැ. අපරාධකරුවන් නිර්දෝෂී නොවේ කියන්නේ මොකද්ද? කිසිම අපරාධකාරයෙක් නිර්දෝෂී නොවේ. right? කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන්නේ මොකද්ද? ඒක. කියවීම සියලු මිනිස්සු සම්පූර්ණ කරනවා. right? කියවීම සියලු මිනිස්සු සම්පූර්ණ කරනවා. හිතන්න මම කියනවා දැන් මේ වගේ අපරාධකරුවන් නිර්දෝෂී නොවේ. දැන් කිසිම කියන එක නැහැ. අපරාධකරුවන් නිර්දෝෂී නොවේ. කිසිම නැතුව මම කියනවා. කිසිම නැතුව කිව්වත් ඒකේ අදහස මොකද්ද? ඒකේ අදහස මොකද්ද? කිසිම කියන එකම තමයි. ඒකේ අදහස මොකද්ද? කිසිම කියන එකම තමයි. කිසිම අපරාධකරුවෙක් නිර්දෝෂී නොවේ කියන එකම තමයි කියවෙන්නේ මොකද්ද? අපරාධකරුවන් නිර්දෝෂී නොවේ කියන එක. ඒ අදහසම තමයි කියවෙන්නේ මොකද්ද? අපරාධකරුවන් නිර්දෝෂී නොවේ. ඒක නසමෙන් තේරුම් ගන්න. කිසිම කියන වචනේ නැතිව ඉතුරු ටිකෙන් පටන්ගෙන නොවේ කිව්වත් ඒකත් යන්නේ මොන ප්‍රස්තුතයකටද? ඊ ප්‍රස්තුතයකට. ඒකත් යන්නේ මොන ප්‍රස්තුතයකටද? ඊ ප්‍රස්තුතයකට. අපේ තීන්දුවක් අරගෙන තියෙනවා කැබිනට් මණ්ඩලය සහ රජය. අපි මීට පසුව ණය ලබා ගන්නේ නැහැ කිසිම ව්‍යාපෘතියකට. දැන් බලන්න එතන කියපු වාක්‍ය. right? එතන කියන්නේ මොකද්ද? මින් පස්සේ ව්‍යාපෘති සඳහා ණය ගන්න නැහැ. එහෙමනේ කියන්නේ මින් පස්සේ ව්‍යාපෘති සඳහා මින්පසු විදේශ ණය ගන්න නැහැ කිසිම ව්‍යාපෘතියක් සඳහා. right? ඒතර ඕක දැන් මොකද්ද ඔකේ හරිම අදහස? ඔක පැහැදිලිව කිව්වනම් මොකද්ද? කිසිම ව්‍යාපෘතියක් සඳහා විදේශ ණය ගන්න නැහැ. ඕකනේ කියන්නේ කිසිම ව්‍යාපෘතියක් සඳහා මින්මතු විදේශ ණය ගන්න නැහැ. ඉතින් ඕකම ඕනනම් කිසිම නැතුව කියන්න තිබ්බ. මොකද්ද? මින්පසු ව්‍යාපෘති සඳහා විදේශ ණය ගන්න නැහැ. මින්පසු ව්‍යාපෘති සඳහා විදේශ ණය ගන්න නැහැ. ඉතින් ඒක කිසිම කියලා දාලා කියන්න පුළුවන් කිසිම කෙනෙක් නැතුව කියන්න පුළුවන්. කොහොමද කිසිම කෙනෙක් දාලා කියන්නේ? කිසිම ව්‍යාපෘතියක් සඳහා මින්පසු විදේශ ණය ගන්නේ නැත. නැත්නම් ඔක කිසිම නැතුව කියන්න පුළුවන්. මොකද්ද? ව්‍යාපෘති සඳහා මින්පසු විදේශ ණය ගන්නේ නැත. ව්‍යාපෘති සඳහා විදේශ ණය ගන්න නැහැ කියන්නේ කිසිම එකට ගන්න නැහැ කියන එක තමයි. ඒකින්ද සර් මැඩම් පොඩ්ඩක් තේරුම් ගන්න. කිසිම කියන වචනේ හලලා නොවේ කියලා කිව්වොත් ඒක මොකක්ද වැටෙන්නේ? ඒක වැටෙන්නේ ඊ එකක්මයි. ඒකින්ද දැන් ලියා ගන්න උදාහරණය අපි කලින් කතා කරා මොකද්ද? කිසිම අපරාධකරුවෙක් නිර්දෝෂී නොවේ. අපි කතා කරා මොකද්ද? කිසිම අපරාධකරුවෙක් නිර්දෝෂී නොවේ. ඕකම කියන්න පුළුවන් මොකද්ද? කිසිම හලලා. කොහොමද කියන්නේ? අපරාධකරුවන් නිර්දෝෂී නොවේ. ඒකම කියන්න පුළුවන් කිසිම හලලා. කොහොමද කියන්නේ? අපරාධකරුවන් නිර්දෝෂී නොවේ. හොඳයි සර් මැඩම්. ඊට පස්සේ අපි එනවා ඊ ප්‍රස්තුතයක් කියන්න පුළුවන් තව ක්‍රමයක් ගැන ලියන්න. රූලක් අත්හැරලා පල්ලෙහෙන් ලියන්න. මීට අමතරව භාෂාවේ ඒකවාචී ස්වරූපයෙන්ද ඊ ප්‍රස්තුත ඉදිරිපත් විය හැකි. මීට අමතරව භාෂාවේ ඒකවාචී ස්වරූපයෙන්ද ඊ ප්‍රස්තුත ඉදිරිපත් විය හැකි. භාෂාවේ ඒකවාචී ස්වරූපයෙන්ද ඊ ප්‍රස්තුත ඉදිරිපත් විය හැකි. right. ලියන්න සර් මැඩම් උදාහරණයක් කලින් එකම. දැන් අපි කලින් කිව්ව මොකද්ද? කිසිම අපරාධකරුවෙක් නිර්දෝෂී නොවේ. නැත්නම් කිසිදු අපරාධකරුවෙක් නිර්දෝෂී නොවේ. එක අපරාධකරුවෙක්වත් නිර්දෝෂී නොවේ. ඊට අපි කිව්ව කිසිම කෙනෙක් හලලා කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? අපරාධකරුවන් නිර්දෝෂී නොවේ. ඊට පස්සේ ඕක එක්කෙනෙක් ගැන කියනවා වගේ කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? ලියන්න අපරාධකරුවා නිර්දෝෂී නොවේ. එළියට පේන්නේ එක්කෙනෙක් ගැන කිව්වා වගේ. හැබැයි අපරාධකරුවා නිර්දෝෂී නොවේ කියන්නේ කිසිම අපරාධකරුවෙක් නිර්දෝෂී නොවේ. කියන එක මතකනේ අපි කලින් කතා කරා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන්නේ එක මිනිසෙක් නෙමෙයි සමස්තය. ඒ වගේ තමයි අපරාධකරුවා නිර්දෝෂී නොවේ කියන්නේ මොකද්ද? එක අපරාධකාරයෙක්වත් නිර්දෝෂී නොවේ කියන එක. එක අපරාධකරුවෙක්වත් නිර්දෝෂී නොවේ කියන එක. දැන් හිතන්න අපි කියනවා ළමයා වැඩිහිටියෙක් නොවේ. කියන්නේ මොකද්ද? කිසිම ළමයෙක් වැඩිහිටියෙක් නොවේ. එතකොට සර් මැඩම් තේරුම් ගන්න ඊ ප්‍රස්තුතෙත් එන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. ඉතින් අපි දැන් ෆිසිකල් ක්ලාස්රූම් එකට ගිහිල්ලා ඒ ගැන පොඩි සාරාංශයක් තේරුම් ගමු. දැන් මේ ඊ ප්‍රස්තුතේ ප්‍රායෝගික වෙන හැටි අපි උදාහරණ කීපයක් අරන් බලමු. right. දැන් ඒකේ ෆෝමැට්ස් එක තමයි මම මේ දාලා තියෙන්නේ. මේ මොන ක්‍රමයකට කිව්වත් ඊ. right. දැන් හිතන්න මම මෙහෙම වාක්‍යයක් ගන්නවා. මම ගන්නවා වාක්‍ය ළමයා. right. නැත්නම් ළමයි. හිතන්න වාචකේ මම ගන්නවා ඡන්ද බලය. right.
එතකොට දැන් හිතන්න ඡන්ද පොලක මම තමයි දැන් පරීක්ෂා කරන්න ඉන්නේ. හිතන්න උතන දැන් ළමයි සෙට් එකකුත් ඇවිල්ලා ඉන්නවා මේ ඡන්ද පොලේ. අවුරුදු 16 15 රයිට් ඔය ටැපල් අයිඩෙන්ටිටි තියෙන සෙට් එක. රයිට් එතකොට දැන් මම ඡන්ද පොලේ ඉස්සරහට ඇවිල්ලා කියනවා මේ මොකද ඔයාලට ඡන්ද බලය නැහැ. රයිට් අපි දන්නවා ලංකාවේ කිසිම ළමයට ඡන්ද බලය නැහැ. ඒතර මට කියනවා ළමයින්ට ඡන්ද බලය නැහැ. රයිට් ඔක කොහොමද කියන්නේ? දැන් හිතන්න මෙන්න මේ ළමයි ටික. හිතන්න මෙන්න පළවෙනියා රයිට් මෙන්න පළවෙනියා මෙන්න දෙවෙනියා මෙන්න තුන්වෙනියා මෙන්න හතරවෙනියා මෙන්න පස්වෙනියා රයිට් මෙන්න මේ සෙට් එකේ ඉන්න රයිට් දැන් මට කියන්නෝනේ මෙයා අවුරුදු හිතන්න මෙයාට අවුරුදු 17යි කියලා මෙයාට ඡන්ද බලය නැහැ හිතන්න මෙයාට 16යි මෙයාට ඡන්ද බලය නැහැ හිතන්න මෙයාට 15යි මෙයාට ඡන්ද බලය නැහැ හිතන්න මෙයාට 12යි මෙයාට ඡන්ද බලය නැහැ හිතන්න මෙයාට 11යි මෙයාට ඡන්ද බලය නැහැ දැන් මට කියන්නේ ඔයගොල්ලෝනේ ඡන්ද බලය නැහැ කොහොමද මං කියන්නේ මට කියන්න පුළුවන් පළවෙනි ක්‍රමය තමයි කිසිම දාලා මොකද්ද කිසිම ළමයෙක්ට ඡන්ද බලය නැත්නම් කිසිම ළමයෙක් ඡන්ද බලය ඇති අයෙක් නොවේ මට කියන්න පුළුවන් කිසිම ළමයට ඡන්ද බලය නැහැ කිසිම ළමයට ඡන්ද බලය නැහැ කිසිම ළමයට ඡන්ද බලය නැහැ කියන්නේ මෙයාටත් නැහැ මෙයාටත් නැහැ මෙයාටත් නැහැ මෙයාටත් නැහැ මෙයාටත් නැහැ කවුරුත් ඉතිරි වුන්නේ නැහැ ඉතිරි වුන්නේ නැහැ කියන්නේ මොකද්ද නිර්වශේෂයි සර්වවාචී ඊට පස්සේ නැත කියන්නේ කිසිම ළමයට ඡන්ද බලය නැත කියන්නේ මොකද්ද ප්‍රතිෂේධනයි කිසිම කෙනෙක් ඉතුරු වුණෙත් නැහැ ඉතුරු වුන්නේ නැහැ කියන්නේ නිර්වශේෂයි සාමාන්‍ය ඡන්ද බලය නැත කියන්නේ ප්‍රතිෂේධනයි ඕක මට උනම් මෙහෙම කියන්න තිබ්බා. මොකද්ද? කිසිම නොකිය කිසිඳු දාලා කියන්න තිබ්බා. ඒත් එකම අර්ථය. ඒත් ඊ ප්‍රස්තුතේම තමයි. මොකද්ද? ගෙදරින් නම් ඔයාලටත් කියන්න පුළුවන්. මොකද්ද? කිසිඳු ළමයෙක්ට ඡන්ද බලය නැත. නැත්තම් කිසිඳු ළමයෙක් ඡන්ද බලය ඇති අයෙක් නොවේ. කිසිඳු ළමයෙක්ට ඡන්ද බලය නැහැ කියන්නේ මේ 17 කෙනාටත් නැහැ, 16 කෙනාටත් නැහැ, 15, 12, 11 ඒ කාටවත් නැහැ. රයිට්? ඒ කාටවත් නැහැ. ඕකම ඕන්නම් මට අපි එදිනෙදා කියන දේ මෙහෙම කතා කරන භාෂාවෙන් මෙහෙම කියන්න තිබ්බා. මොකද්ද? එක එස්ටවත් මෙතන දාන්නේ එක එස්ටවත් p නොවේ කියලා ගන්න තිබ්බා. ඒ කොහොමද කියන්නේ? එක කියන්නේ එක ළමයෙක්ටවත් ඡන්ද බලය නැත. දැන් මේක බලන් ඉන්න ඔයාලත් ළමයි වෙන්න. ඔයාලත් අවුරුදු 17 එහෙම නැත්තේ. තාම 18 නැහැ 16 17. ඒතර මට ඔයාලටත් කියන්නේ මොකද්ද? එක එස්ටවත් p නොවේ කියන්නේ මොකද්ද? එක ළමයෙක්ටවත් ඡන්ද බලය නැහැ. මේක බලන් ඉන්න එක ළමයෙක්ටවත් ඡන්ද බලය නැහැ. ඒ කියන්නේ ඔයාලා කවුරුත් ඉතිරි නැහැ. මේක බලන් ඉන්න හැමෝම සමස්තයක් ගැන මේ කියන්නේ. රයිට්? සමස්තයටම ඡන්ද බලය නැහැ. රයිට් මේක බලන් ඉන්න කිසිදු කෙනෙක් ඡන්ද බලය නැහැ. ඒ කියන්නේ එක ළමයෙක්ටවත් ඡන්ද බලය නැහැ. ඒ කියන්නේ මෙයාටත් නැහැ, මෙයාටත් නැහැ, මෙයාටත් නැහැ, මෙයාටත් නැහැ, මෙයාටත් නැහැ, බලන් ඉන්න ඔයාටත් නැහැ. දැන් ඊට පස්සේ ඕකම කියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා සර් මට. පටලව ගන්න එපා. ඒක තමයි මේ මුල් වචනේ හලනවා. මේ මම දැන් කොටුවක් දාලා තියෙනවා. මුල් වචනේ හලලා SP නොවේ. කෙලින්ම මෙතනින් පටන් ගන්න පුළුවන්. මොකක්ද එතනින් පටන් ගන්නෙ? ඔන්න හිතන්න ඡන්දපොලේ ළමයි ටිකක් කියලා දෙනවා. මං කියනවා මේ ළමයින්ට ඡන්ද බලේ නෑනේ. කිසිම ඒව කිසිදු එක මුකුත් නොකිය මං කෙලින්ම මෙතනින් පටන් ගන්නවා. කෙලින්ම මුල් කෑල්ල නොකිය මුල් කොටස නොකිය කෙලින්ම මෙතනින් පටන් ගන්නවා. කොතනද පටන් ගන්නේ? කෙලින්ම වාක්‍යයෙන් පටන් ගන්නවා. මොකද්ද? ළමයින්ට ඡන්ද බලය නැහැ. ළමයින්ට ඡන්ද බලය නැත්නම් මෙයාටත් නැහැ. මෙයාටත් නැහැ. මෙයාටත් නැහැ. මෙයාටත් නැහැ. මෙයාටත් නැහැ. ළමයින්ට ඡන්ද බලය නැහැ කියන එකේ ඇතුලේ තියෙන අදහස මොකද්ද? කිසිම ළමයට ඡන්ද බලය නැහැ කියන එක. ඒක අපි ළමයින්ට ඡන්ද බලය නැහැ කියන්නේ. ළමයින්ට ඡන්ද බලය නැහැ. රයිට්? ඊට පස්සේ සර් මැඩම් ඕකම කියන තව ක්‍රමයක් තියෙනවා. මොකක්ද? ඕක කියන අනිත් ක්‍රමය තමයි එක්කෙනෙක්ට කියනවා වගේ කියනවා. මොකද්ද? ළමයාට ඡන්ද බලය නැහැ. ළමයාට පේන්නේ නිකන් එක්කෙනෙක් ගැන කිව්වා වගේ. හැබැයි ළමයාට ඡන්ද බලය නැහැ කිව්ව මේකෙන් මොකද්ද කියන්නේ? සමස්තයටම. ළමයි කියන සමස්තයට මේක බලපවත්වනවා. එහෙමනේ කියන්නේ. ළමයාට ඡන්දයි තියෙන්නේ නැහැ. ළමයාට ඡන්දයි තියෙන්නේ නැහැ කියන ඔය කාටවත් නැහැ. කියවෙන්නේ එක්කෙනෙක්ට වගේ. හැබැයි අදහස මොකද්ද? මුළු වර්ගෙටම. ගහන්නේ මුළු වර්ගෙටම. එහෙම නෙවෙයි. එතකොට ඒක තමයි මේ ක්‍රම ටික. හැබැයි හොඳට මතක තියාගන්න. මේක මම පස්සේ කියනවා. කවදාවත් එකක් සියලු නොවේ කියලා එන්නේ නැහැ. රයිට්? එකක් එන්නේ කිසිම නොවේ, කිසිදු නොවේ, එක S එකක්වත් P නොවේ, නැත්නම් මුල නැතුව SP නොවේ. මුලට සියලු ආවොත්, මුලට සියලු ඇවිල්ලා අගට නොවේ ආවොත් ඒක එකක් නෙමෙයි, ඒක O එකක්. ඒක මම පස්සේ කියලා දෙන්නම්. ඒක නම් හොඳට මතක තියාගන්න. සියලු නොවේ කියන එක නෙමෙයි. රයිට්? එන්නේ මොකද්ද? කිසිම නොවේ. එකක් කියන්න පුළුවන් පිරිසිදුම ක්‍රමය මොකද්ද? කිසිම නොවේ. සියලු නොවේ කියන ඒවා නෙමෙයි. ඒක පස්සේ පාඩම. ඒක එන්නේ ඇයි කියන එක මම පස්සේ කියලා දෙන්නම්. රයිට්? එතකොට අපිට මෙතනට තව වචනයක් දාන්න පුළුවන්. හිතන්න අපි මෙහෙම ගන්නවා. හිතන්න ආණ්ඩුව කියනවා. කිසිම කොවිඩ් රෝගියෙක්ට හිතන්න ආණ්ඩුව කියනවා කිසිම කොවිඩ් රෝගියෙක්ට ගෙදර ඉන්න බෑ. රයිට්? කිසිම කොවිඩ් රෝගියෙක්ට ගෙදර මේ නැත්නම් අපි ගෙදර නෙමෙයි හිතන්න මේ එහෙම ඇවිදින්න බෑ. ඇවිදින්න කියලා ගමු. රයිට්? සංචාරය කරන ඇවිදින්න බෑ.
සංචරණ සීමා කියලා කියන්නේ. කොහොමද කරන්නේ? රයිට්. හිතන්න දැන් ඕක කියන්න පුළුවන් මොකද්ද? කිසිම කොවිඩ් රෝගියෙක්ට එහෙම ඇවිදින්න බෑ. කිසිම කොවිඩ් රෝගියෙක් එහෙම ඇවිදින්න පුළුවන් අයෙක් නෙමෙයි ලංකාවේ නීතියන. රයිට්. ඒ කියන්නේ මොකද්ද? කොවිඩ් රෝගේ වැරදිලා දැන් ඉන්නවනම් මේ අද ඉන්නවනම් මම දන්නේ අද කවුන්ට් එක දැන් ඔයා වීඩියෝ එක බලද්දි කීයක් වෙයිද කියලා හිතන්න 28000යි කියලා. හිතන්න වීඩියෝ එක බලද්දි 28000යි කියලා. කිසිම කොවිඩ් රෝගියෙක්ට එහෙම ඇවිදින්න බැරි නම් මේ දැන් ඉන්න 28000ටම එහෙම ඇවිදින්න බෑ එහෙනම්. තහනම්. නැත්තම් ආණ්ඩුවට ඕක කියන්න තිබ්බා කිසිම නොකිය කිසිදු කියලා. මොකද්ද? කිසිදු කොවිඩ් රෝගියෙක්ට එහෙම ඇවිදින්න හැකියාවක් නැහැ. නැත්තම් ආණ්ඩුවට කියන්න තිබ්බා එක කියලා. කතා කරන භාෂාවෙන් මොකද්ද? එක කොවිඩ් රෝගියෙක්ටවත් එහෙම ඇවිදින්න බෑ. නැත්තම් සමහරට ආණ්ඩුව ඔය කිසිදු එක ඔය වචනේ හලලා මෙතනින් පටන් ගන්නවා. කෙලින්ම මෙතනින් පටන් ගන්නවා. මොකද්ද? කොවිඩ් රෝගීන්ට එහෙම ඇවිදින්න අයිතියක් නැහැ. කොවිඩ් රෝගීන්ට එහෙම ඇවිදින්න අයිතියක් නැහැ කියන්නේ මොකද්ද? කිසිම එක්කෙනෙක්ට අයිතියක් නැහැ කියන එක. ඒක නේද අදහස? හිතන්න ඕනනම් ආණ්ඩුව එක්කෙනෙක්ට කියනවා වගේ කියනවා. මොකද්ද? කොවිඩ් රෝගියාට සංචරණ හැකියාවක් නැත. කොවිඩ් රෝගියාට පේන්නේ එක්කෙනෙක්ට ගැහුවා වගේ. පේන්නේ එක්කෙනෙක්ට කිව්වා වගේ. හැබැයි එකෙන් කියන්නේ මොකද්ද? සමස්ත කොවිඩ් රෝගී ඔක්කොම ගැන. කොවිඩ් රෝගියාට එහෙම ඇවිදින්න බෑ කියනෙත් මොකද්ද? සමස්ත කොවිඩ් රෝගීන්ට කිසිම කොවිඩ් රෝගියෙක්ට එහෙම ඇවිදින්න බෑ කියන එක සර් මෙඩ. රයිට්. එහෙම තමයි ඊ ප්‍රසුතේ ඉන්නේ. ඒතර තේරුම් ගන්න එතනත් සියලු නොවේ කියන ඒවා ඊ නෙවෙයි. ඒක පස්සට දාන්න. ඒක මම කියලා දෙන්න. දැන් තේරුම් ගන්න ඊ එකක් නම් ඉන්නේ මොකද්ද? කිසිම නොවේ, කිසිදු නොවේ, එක නොවේ, නැත්තම් මුල් කෑල්ල නැතුව කෙලින්ම නොවේ කියනවා. හැබැයි මුලට සියලු කියලා දැම්මොත් ඒක ඊ එකක් නෙවෙයි. කවදාවත් ඊ එක මුලින් සියලු කියලා පටන් ගන්න නැහැ. මුලට සියලු කියලා කවදාවත් ඊ එක පටන් ගන්න නැහැ. හොඳයි. අපි තව උදාහරණයක් ගමු. හිතන්න අපි තව උදාහරණයක් ගමු. හිතන්න පිරිමි අය. දැන් මම මෙතන වාචි දානවා පිරිමි අය. වාචකයේ දානවා මව්වරු. මව්වරු. රයිට්. දැන් පිරිමි අය අපි අම්මලා නෙමෙයි. රයිට්. ඒතර කොහොමද ඒක කියන්න පුළුවන්? රයිට්. කිසිම පිරිමි අයෙක් මවක් නොවේ. කිසිම පිරිමි අයෙක් මවක් නොවේ කියන්නේ මොකද්ද? ඔයාලා ගෙදර ඉන්න සහෝදරයෝ, ඔයාලගේ අල්ලපු ගෙදර ඉන්න සහෝදරයෝ, උඩ ගෙදර අයියා, පහළ ගෙදර මල්ලි, රයිට් ගමේ ඊට පස්සේ ඉන්න අයියලා සෙට් එක, ගමේ ඉන්න අංකල්ලා සෙට් එක, මාම, රයිට්. කිසිම පිරිමි කෙනෙක් මවක් නෙමෙයි. අපි කවුරුත් මවක් නෙමෙයි. ඕන ඕක මෙහෙම කියන්න තිබ්බා. මොකද්ද? කිසිදු දාලා කියන්න තිබ්බා. මොකද්ද? කිසිදු පිරිමි කෙනෙක් මවක් නොවේ. කියනවා ඒත් ඒකම තමයි. ඉතින් අපි කවුරුත් මවක් නෙමෙයි. පිරිමි සමස්තය ගැනත් කියනවා. රයිට්. සමස්ත වර්ගයේ එක්කෙනෙක්වත් ඉතිරි නැතු කියන කිසිම පිරිමි කෙනෙක් කියන මමත් එක්ක මටත් අදාළ වුණා. කිසිදු පිරිමි කෙනෙක් මමත් නෙවෙයි. කියන්නේ මමත් නෙමෙයි. ඔයාගේ ඔයා පිරිමි ළමෙක් නම් ඔයා ගැනත් නෙමෙයි මේ කියන්නේ. ඒතර සමස්තය ගැනම යම් අදහසක් එනවා. ඊට පස්සේ බලන්න ඊළඟ එක මෙහෙම කියනවා. කතා කරන භාෂාවෙන් මොකද්ද? එක පිරිමි කෙනෙක්වත් මවක් නෙමෙයි. එක පිරිමි කෙනෙක්වත් මවක් නෙමෙයි. එක පිරිමි කෙනෙක්වත් මවක් නෙමෙයි. රයිට්. ඒ කියන්නේ මොකද? කිසිම පිරිමියෙක් මවක් නෙවෙයි. ඕනනම් ඕක කියන්නේ තව ක්‍රමයක් වෙනවා. ඒක තමයි ඔයාලට මේ මුල් වචනේ හලන්න පුළුවන්. මුල් වචනේ හලලා කෙලින්ම මෙතනින් පටන් ගන්න පුළුවන්. කොහොමද ඒ පටන් ගන්න? පටන් ගන්න. කෙලින්ම මෙතනින් පටන් ගන්න. මොකද්ද? පිරිමි අය මව්වරු නෙමෙයි. පිරිමි අය මව්වරු නෙමෙයි. ඉතින් පිරිමි අය මව්වරු නෙමෙයි කියන්නේ මොකද්ද? සමස්ත පිරිමි ගැන මේ කියන්නේ. පිරිමි අය මව්වරු නෙමෙයි කියන්නේ මොකද්ද? සමස්ත පිරිමි ගැන. සමස්ත පිරිමි ගැන. සමස්ත පිරිමි ගැන. රයිට්. ඊට පස්සේ සර් මැඩම් ඕකෝනම් මෙහෙම කියන්නත් තිබ්බා. ඕකෝනම් මෙහෙම කියන්නත් තිබ්බා. මොකක්ද? එක්කෙනෙක්ට කියනවා වගේ කියන්නේ මොකද්ද? පිරිමියා මවක් නොවේ. පිරිමියා මවක් නෙවෙයි. පිරිමියා කියලා එතන අදහස් කරන්නේ මොකද්ද? එක පිරිමියෙක්ද නැහැ. පිරිමියා කියලා කියන ඕනම අය සමස්තයටම අදාළ වෙනවා. පිරිමියා මවක් නොවේ කියන්නේත් මොකද්ද? කිසිම පිරිමියෙක් මවක් නොවේ. එතකොට සම් තේරුම් ගන්න මේ ටික තමයි ඊ ප්‍රස්තුතයක් එන්න පුළුවන් ක්‍රම ටික. මේ ටික තමයි ඊ එකක් එන්න පුළුවන් ක්‍රම ටික. මීට අමතරව තේරුම් ගන්න තව එක දෙයක් තියෙනවා. ඒකත් රතු පාට පෑනින් තරුවක් දාලා ලියාගන්න. අන්තිම පොයින්ට් එක ඊ ප්‍රස්තුතයට ලියන්න. මීට අමතරව නිශ්චිත එක් දෙයක් නිශ්චිත එක් පුද්ගලයෙක් නිශ්චිත එක් ස්ථානයක් නිශ්චිත එක් දෙයක් නිශ්චිත එක් පුද්ගලයෙක් නිශ්චිත එක් ස්ථානයක් පිළිබඳව නැත යන අර්ථයෙන් අදහස් දක්වන ප්‍රස්තුත පිළිබඳව නැත යන අර්ථයෙන් අදහස් දක්වන ප්‍රස්තුත ඊ ප්‍රස්තුත වේ. පිළිබඳව නැත යන අර්ථයෙන් අදහස් දක්වන ප්‍රස්තුත ඊ ප්‍රස්තුත වේ. සර් මැඩම් තේරුම් ගන්න පොඩ්ඩක් පෑන අයින් කළා. එක් වස්තුවක් ගැන ඇත කිව්වොත් ඒක ඒ කියලා කලින් අපි කතා කරා. ඇයි එකෙන් එකයි සමස්තය ගැන නිර්වශේෂව ඇත කියන. ඒවා ඒ එක් වස්තුවක් ගැන නෑ කිව්වොත් ඒක වැටෙන්නේ මොකටද? ඊ.
රයිට්. පොඩ්ඩක් තේරුම් ගන්න. සාමාන්‍යයෙන් ඊ කියන්නේ මොකද්ද? සමස්තය ගැන නැහැ. හැබැයි එක්කෙනෙක් ගැන නැහැ කිව්වත් ඊ. සමස්තය ගැන නැහැ කියන්නේත් ඊ. එක්කෙනෙක් ගැන නැහැ කියන්නේත් ඊ. ඇයි එහෙම වෙන්නේ? ඊ කියන්නේ නිර්වශේෂව ඉතුරු නැතුව නැත කියනවා කියන එකනේ. ඒතර එක්කෙනෙක් ගැන වුණත් ඉතිරි නැතිව නැත කියන්න පුළුවන්. ලියන්න උදාහරණයක් ඊට අපි තේරුම් ගමු. ලියන්න උදාහරණ. එතනින් ලියන්න උදාහරණ ඇරිස්ටෝටල් පාපන්දු ක්‍රීඩකයෙක් නොවේ. ලියන්න උදාහරණ ඇරිස්ටෝටල් පාපන්දු ක්‍රීඩකයෙක් නොවේ. ඇරිස්ටෝටල් පාපන්දු ක්‍රීඩකයෙක් නොවේ. ඇරිස්ටෝටල් පාපන්දු ක්‍රීඩකයෙක් නොවේ. ඇරිස්ටෝටල් පාපන්දු ක්‍රීඩකයෙක් නොවේ. ඊට පස්සේ ලියන්න දෙවෙනි උදාහරණය නුවර ගම්මානයක් නොවේ. නුවර ගම්මානයක් නොවේ. නුවර ගම්මානයක් නොවේ. නුවර ගම්මානයක් නොවේ. රයිට්. හොඳයි. දැන් බෑන අයින් කරන්නකෝ. බලන්න පළවෙනි එක ඇරිස්ටෝටල් පාපන්දු ක්‍රීඩකයෙක් නොවේ. කවුරු ගැනද මේ කතා කරන්නේ? ඇරිස්ටෝටල්. එක්කෙනයි. ඒතර එක්කෙනාගෙන් එක්කෙනා ගැන කතා කරනවා. එකෙන් එක කියන්නේ මොකද්ද? ඉතිරි නැහැ. එකෙන් එකයි. ඉතිරි නැතිව ඒ එක්කෙනා ගැන කියනවා. ඇරිස්ටෝටල් පාපන්දු ක්‍රීඩකෙක් නෙමෙයි. මෙතන ඇරිස්ටෝටල්ගේ කොටසක් ගැන නෙමෙයිනේ කතා කරන්නේ. ඇරිස්ටෝටල් කියන්නේ එකෙන් එකයි. එකෙන් එකයි කියන්නේ ගණන් වලින් 100%යි. එකෙන් එකයි කියන්නේ ඉතුරු නැහැ. එකෙන් එකයි කියන්නේ ඉතුරු නැහැනේ. ඒක හිතන්න එක බිස්කට් එකක් තිබ්බා ඒකම කෑවා. එහෙනම් ඉතිරි නැහැනේ. රයිට්. ඉතින් එක්කෙනෙක් ගැන නැහැ කිව්වොත් ඒකත් වැටෙන්නේ ඉතිරි නැතිව නැත කියන ගොඩට කියලා ඇරිස්ටෝටල් තර්ක කරනවා. ඒක ඇරිස්ටෝටල්ගේ තර්කයක්. රයිට්. ඒක ඇරිස්ටෝටල්ගේ තර්කයක්. එතකොට සර් මම පොඩ්ඩක් මතක තියාගන්න එක්කෙනෙක් ගැන නැහැ කිව්වොත් ඒක වැටෙන්නේ ඊ කියන කාණ්ඩෙට. බලන්න දෙවෙනි එක නුවර ගමක් නෙමෙයි. දැන් මෙතන කියන්නේ මොකද්ද? නුවර ටවුන් එක කියන්නේ නුවර කියන්නේ එක දිස්ත්‍රික්කයක්. ඒතර නුවර අපි කියනවා ගමක් නෙමෙයි. නුවර ගමක් නෙමෙයි. ඒතර මේකේ නුවර කොටස් ගන්න නෙමෙයි කියන්නේ මහා නුවර කියන්නේ එකෙන් එකක් ගැන කියන්නේ. එකෙන් එකක් කියන්නේ 100%යි. මහා නුවර ගමක් නෙමෙයි. මේ එකෙන් එක ගැනම කියනවා. මහා නුවර කියන සමස්තය ගැනමයි මේ කියන්නේ. එතකොට සර් මම පොඩ්ඩක් තේරුම් ගන්න. කිසිම නොවේ. රයිට්. සමස්තය ගැනම නොවේ කිව්වොත් ඒකත් මොකද්ද? ඊ ප්‍රස්තුතයක්. රයිට්. ඊට පස්සේ එක් දෙනෙක් ගැන නොවේ කිව්වත් ඒකත් මොකටද දෙන්නේ? ඊ ප්‍රස්තුතයක්. ඒතර පොඩ්ඩක් මෙතනදි මතක තියාගන්න ඕනේ සියලු නොවේ කියන එක ඊ ප්‍රස්තුතයක් නෙමෙයි. ඒක වෙන කාණ්ඩයකට වැටෙන. ඒක අපි ඉදිරියේදී කතා කරනවා. සියලු නොවේ කියන ඒවා, සෑම නොවේ කියන ඒවා ඊ ප්‍රස්තුත නෙමෙයි. ඊ ප්‍රස්තුතය කියන ෆෝමැට් එක තමයි කිසිම නොවේ, කිසිදු නොවේ, එකක්වත් නොවේ, නැත්නම් කිසිම කියන වචනේ අයින් කරලා නොවේ. රයිට්. අපරාධකරුවෝ නිර්දෝෂී නොවේ. මුළු ඉස්සරහට මුකුත් නොකිය නොවේ කිව්වොත් රයිට්. එහෙමත් නැත්නම් එක නිශ්චිත වස්තුවක් ගැන නොවේ කිව්වත් ඒකත් මොකද්ද? ඊ ප්‍රස්තුතයක්. ඉතින් ඔහොම තමයි ඊ එකේ කතන්දරේ හැදෙන්නේ. එහෙනම් අපි යමු ඉදිරි ප්‍රස්තුතවලට. ඉතින් මේ පාඩමේ ඉදිරි කොටස් ටික මම තව දින කිහිපකින් ඔයාලට නැවත වතාවක් පාඩමක් සිද්ධ කරනවා මේ සතිය ඇතුළතදීම. ඉතින් මම නැවත මේක ගොඩක් වෙලා ඔන්ලයින් එක කරන්නේ නැහැ. මොකද හේතුව ඇත්තටම ශ්‍රීණ්‍ය අධ්‍යා බලන් ඉන්න එක සාපේක්ෂව දුෂ්කරයි කියන එක මට හොඳට තේරෙනවා. ඉතින් ඒකෙන්ද සූදානමින් ඉන්න රයිට් ඉදිරි දින 2-3 ඇතුළතදීම ඔයාලට ඉතුරු පාඩම් කොටසත් මේකේ අවසන් ඉතුරු පාඩම් කොටසත් අප්ලෝඩ් වෙනවා. ඒක සූදානමින් ඉන්න. ඒකෙන්ද කවුරු අපේ WhatsApp group එකේ නැත්නම් කරුණා කරලා මගේ නම්බර් එකට මැසේජ් එකක් යවන WhatsApp හරහා ඒතර මම ඔයාලව group එකට add කරන්නම්. එහෙනම් උනන්දුවෙන් ඉන්න. මේ සතියේ ගෙදර වැඩ ගොඩක් තියෙනවා. රයිට්. සූදානමින් ඉන්න group එකේ හැම වෙලේම අවබෝධයෙන් ඉන්න. ඒකින්ද පාඩම හොඳින් තේරුම් ගන්න. ඔයාලට මේක repeat එකක් තියෙනින්ද ඕන නැවත වතාවක් වුණත් බලන්න. එහෙනම් අපි මේ සතිය ඇතුළතදී නැවත හමු වෙමු. පරිස්සමෙන් ඉන්න.